දේශපාලන පිටියේ ලක්මාලි කිව්වා වගේම උණුසුම් වෙලා තින්නේ සමහර විටක මේ දේශපාලන බල අරගලේ ඒ ඡන්ද ලබා ගැනීමට මනාප ලබා ගැනීමට කරන ප්‍රකාශත් එක්ක තමයි මේක උණුසුම් තත්ත්වයකට පත් වෙන්නේ. එක් පැත්තකින් ජාතිවාදී ප්‍රකාශ කිරීම අනෙක් පැත්තෙන් ආගම්වාදී ප්‍රකාශ කිරීම දේශපාලන පිටියේ දකින්නට අපි බලාපොරොත්තු නොවන දෙයක්. හැබැයි දෙදෙනෙකු කරන ලද ප්‍රකාශ හේතුවෙන් මේ වන විට රටම ඒ පිළිබඳ අවධානය යොමු වෙනවා වගේම ජාතික පුවත්පත්වල ප්‍රධාන ශීර්ෂ බහුතරයක් වෙන් වී තිබෙන්නේ මේ දෙදෙනා කරන ලද ප්‍රකාශ. එකක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන හරින් ප්‍රනාන්දු මහත්මයා කරන ලද ප්‍රකාශය, අනෙක් කාරණය පාර්ලිමේන්තුව නියෝජනය කරන ලද කෙනෙක් ඒත් කරුණාමාන කරන ලද ප්‍රකාශය. මේ ප්‍රකාශ දෙකත් එක්ක නිර්මාණය වෙච්ච ප්‍රධාන ශීර්ෂවලට අපි අවධානය යොමු කරනවා. මව්බිම ප්‍රධාන ශීර්ෂයට අපි මුල්ම අවධානය රදගුරු සම්මේලනයේ කතෝලික සංසදය හරින්ගේ ප්‍රකාශය පිළිකුලෙන් හෙලා දකි. හරින් ප්‍රනාන්දු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් හිටපු අමාත්‍යතුමන් ඔහු ප්‍රකාශ කරා 5% ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට කතෝලික ජනතාවගෙන් නොහැකි වුණේ අගරදගුරුතුමන් දේශපාලනය කිරීම නිසා. මේ හේතුව තමයි හේතුුනේ මම ඔහුගේ ප්‍රකාශ කරනු ලද 5% ඡන්ද ප්‍රමාණය ලබා ගැනීමට නොහැකිවීම පිළිබඳව අගරදගුරුතුමන් දේශපාලනය කිරීම පිළිබඳව ඉතාම හිරිකිතයක් තියෙනවා කියන කාරණය තමයි හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීතුමන් සඳහන් කළේ. කොහොම වෙතත් මේ වන විට මේක දේශපාලන කරළියේ කතාබහට ලක්වන කාරණාවක් බවට පත් වෙලා තියෙනවා විතරක් නෙමෙයි විවිධ පාර්ශ්ව විවිධාකාරයේ හේතු කාරණා මත කරන අතර බහුතර මතය විශ්වාසය තිබෙන්නේ මේක තරම් හොඳ ප්‍රකාශයක් නොවන බව ලංකාදීපයත් ප්‍රධාන ශීර්ෂය වෙන් කරනවා. ඒ වෙනුවෙන් කතෝලික රදගුරු සමළුවත් කොළඹ පූජක සංසදයත් හරින්ගේ ප්‍රකාශය හෙලා දකි. මල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා විසින් සිදු කරනු ලද හරින් මහතා විසින් කරනු ලද අවමන් සහගත සහ පදනම් විරහිත ප්‍රකාශය තරයේ හෙලා දකින බව ශ්‍රී ලංකා කතෝලික සභාව සහ කොළඹ අගරදගුරු පදවි කතෝලික පූජක සංසදය නිවේදන දෙකක් නිකුත් කරමින් කියා සිටි කියලා ලංකාදීපය ප්‍රධාන ශීර්ෂය වෙන් කරද්දී අපි යනවා දිනමින පුවත්පතට. දිනමින පුවත්පතේ අග්‍රාමාත්‍යතුමන් මේ සම්බන්ධයෙන් කරන ප්‍රකාශය පුටා දක්වා තිබෙනවා. ආගමකට ආගමික නායකයෙකුට ගැරහීම පිරිහීමේ ආරම්භය බව අගමැති කියයි. බෞද්ධ හෝ වේවා ක්‍රිස්තියානි හෝ වේවා තවත් ආගමකට ආගමික නායකයෙකුට ගරහනවා නම් එය පිරිහීමේ ආරම්භයයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසිය. කුරුණෑගල වඳුරාගල පැවති ජනහමුවක් අමතමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ හරින් ප්‍රනාන්දු මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියලා දිනමින පුවත්පත තමන්ගේ අනුශීර්ෂයක උපුටා දක්වා තිබෙනවා. අපි යනවා මව්බිමට. මේ සම්බන්ධයෙන් දැන් පක්ෂ විපක්ෂ හැම පැත්තෙම විවිධ කාරණා මතුවෙනවා. මේ අදහස් දක්වන්නේ කාවින්ද ජයවර්ධන මහත්මයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් හරින් ප්‍රනාන්දු මහත්මයා සහ කාවින්ද ජයවර්ධන මහත්මයා සම්බන්ධයෙන් මීට පෙරත් විවිධාකාරයේ කතා පැතරුණා. වීඩියෝ එකක් සම්බන්ධයෙන් මේ කාවින්ද ජයවර්ධන මහතාගේ වීඩියෝවක් ඒක සමාජයට මුදා හැරිය හරින් ප්‍රනාන්දු මහත්මයා කියලා චෝදනා එල්ල වුණා. ඒ හැම එකක්ම දැන් මේ මොහොතේ කරේලි බහිනවා ටිකින් ටික මේ කාවින්ද ජයවර්ධන මහත්මයා දක්වන අදහසම ඔබ පුටා දක්වන්නේ. හරින් කතෝලික ජනතාවට නිග්‍රහ කරා පක්ෂය තීන්දුවක් ගත යුතුයි. හරින් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයා කාදිනල් හිමියන් පිළිබඳව කළ අපහාසාත්මක ප්‍රකාශය ගැන ඔහු කතෝලික ජනතාවගෙන්ද අගරදගුරු හිමියන්ගෙන්ද සමාව අයද සිටිය යුතු බව සමග ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි. මේ හරින් ප්‍රනාන්දු මහත්මයා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන්ුයි පක්ෂ විපක්ෂ අදහස් පළ වෙනවා වගේම දේශපාලන පිටියත් උණුසුම් කරන කාරණාවක් බවට මේ පත් වී තිබෙන. අපි බලමු ඉංග්‍රීසි පුවත්පත්වල මේ දැක්වෙන්නේ කොහොමද කියලා. ඔව් දිනුෂි ඉංග්‍රීසි පුවත්පත්වලත් සඳහන් වෙලා තිබෙනවා මේ පුවතට වැඩි ඉඩ කඩක් වෙන් වෙලා තිබෙනවා. අද දවසේදී ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨයේ විදිහටම සඳහන් වෙලා තිබෙන්නේ මේ කිව් කාරණාවම තමයි Catholic Archdiocese of Colombo condemns Harin's statement. His derogatory comments against His Eminence were totally unfounded and uncalled for. මේ හරින් ප්‍රනාන්දු මහතා විසින් සඳහන් කරන ලද ඒ ප්‍රකාශය උපුටා ගැනීමක් විදිහට සඳහන් කරලා තිබෙනවා ඩේලි මිරර් පුවත්පතේ. I am disgusted that the Archbishop is engaged in politics. මේ දේශපාලනය කිරීම පිළිබඳව අගරදගුරුතුමන් ඔහු පිළිකුලෙන් හෙලා දකිනවා කියන කාරණාව ඔහු සඳහන් කළා. ඉතින් ඒ පිළිබඳව ඩේලි මිරර් පුවත්පතේ ඒ විදිහට සඳහන් වෙද්දී සිලොන් ටුඩේ පුවත්පතේත් සඳහන් වෙනවා ඒ සම්බන්ධයෙන් මෙන්න මේ විදිහට Catholic Bishops Conference flays Harin. As a Catholic, he could have
stood up to prevent the attacks. As a minister, he could have asked for justice and fairness, must not drag Cardinal and Catholic Council into his politics. මේ දේශපාලනයට මේ දේවල් ඈඳගත යුතු නැහැ. ඇත්තටම කියනවා නම් ඔහු කතෝලිකයෙක් වශයෙන් මේ සිද්ධිය හෙලා දකිමින් මේ අගරාධගුරුතුමන් කරන ලද ඒ දේවල් ඒ සිදු කර ඒ දවස්වල අපි දැක්කා ලේ විලක් නොවන්නට මේ රට කටයුතු කළ ආකාරය උන්වහන්සේ. ඉතින් මේ දේවල් මේ හරින් ප්‍රනාන්දු කියන පුද්ගලයා කොයිතරම් දුරට හොඳ කියන්නට ඕන තැන ඔහු වැරදි කියනවාද කියන කාරණාව පිළිබඳව තමයි මේ විදිහට සඳහන් වෙලා තිබෙන්නේ සිලෝන් ටුඩේ පුවත්පතේ. ඒ වගේම ඩේලි නිවුස් පුවත්පතට ගියොත් ඩේලි නිවුස් පුවත්පතේ ඒ සම්බන්ධ පුවතක් සඳහන් වෙලා තිබෙනවා. Catholic Church deploys former MP Harin Fernando's statement. මේ කතෝලික සභාවත් මේ හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශය හෙලා දකින්නවා කියන කාරණේ තමයි සඳහන් වෙලා තිබෙන්නේ. අපි යමු අද පුවත්පතට. දැන් ලක්මානි සමගි ජන බලවේගයෙන් නියෝජනය කරන මේ පාර හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීතුමා වැඩි දිනකේ අවධානයක් යොමු වුණා. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා මේ ඡන්දයක් කටඋඩ තියලා ඉවරලා මේ වගේ ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි ගෞරව කරන මොන ආගමක වුණත් අපේ රටේ කිතුණු බැතිමතුන් අතර ඉන්න ප්‍රමුඛයා ලෝකයේම සම්භාවනාවට පත්වන පුද්ගලෙක් කොළඹ අග්‍රාධිගුරුතුමන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ දැන් මේ ප්‍රකාශය නිකුත් කරාට පස්සේ සමගි ජන බලවේගයේ පැත්තෙන් ඇහිච්ච කාරණාව තමයි එතුමන් නම් නියෝජනය කරන්නේ ජාතික ලයිස්තුව. එයාට මැතිවරණය පිළිබඳ එච්චර තැකීමක් නැහැ. හැබැයි අපි ඡන්ද ඉල්ලන්න ඕනේ, අපි මනාප ලබා ගන්න ඕනේ. මේ වගේ ප්‍රකාශ නිකුත් කරාම අපිට තියෙන මනාප ටිකත් අඩු වෙනවා. මෙන්න මේ වගේ කාරණා අපිට විටින් විට මාධ්‍යෙන් වගේම දේශපාලනික වේදිකාවෙනුත් දකින්න ලැබුණා. හැබැයි සමගි ජන බලවේගයේ නායකතුමා හිටපු විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්මයා දක්වන්නේ මේ වගේ අදහසක්. කාදිනල් හිමියන්ගෙන් සජිත් සමාව ඉල්ලයි. මැතිවරණ වේදිකාවකදී අගරාධගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමා සමාව ඉල්ලා සිටින බව සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය කියලා අද පුවත්පත තොරතුරු වාර්තා කරනවා. කාදිනල් හිමිපාණන් එල්ල කරනු ලබන මඩගැසීම් නතර කරන්න ශ්‍රී ලංකා කතෝලික සභාවත් එවැනිම ඉල්ලීමක් කර තිබෙනවා. අපි යනවා සිලෝන් ටුඩේ පුවත්පතට. සිලෝන් ටුඩේ පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා අග්‍රාමාත්‍යතුමන් විසින් කරන ලද ප්‍රකාශයක් insulting religious leaders distasteful. අග්‍රාමාත්‍යතුමන් මේ බව සඳහන් කරනවා be it Buddhism or Christianity or another religion, insulting any religion or a religious leader is the beginning of decline leader of the Sri Lankan පොදු ජන පෙරමුණ Prime Minister Mahinda Rajapaksa said. අතරම කියනවා නම් කිසියම් ආගමකට තමන් බුද්ධ ආගමේ හෝ වේවා කතෝලික හෝ වේවා වෙනත් ආගමක හෝ වේවා ආගමික නායකයෙකුට ආගමයකට ගැරහීම තමන්ගේ පිරිහීමේ ආරම්භය බව තමයි එතුමන් සඳහන් කරන්නේ. ඒ වගේම අර ඔබ කියූ කාරණාවත් සඳහන් වෙලා තිබෙනවා The Island පුවත්පතේ අර සමාව අයද සිටීම Sajid apologies to Cardinal for Harin's statement. Harin හිටපු මන්ත්‍රීවරයා ඒ කරන ලද ප්‍රකාශයට සජිත් ප්‍රේමදාස මහතා තමන් සමාව අයද සිටිනවා කියන කාරණාව තමයි සඳහන් වෙලා තිබෙන්නේ The Island පුවත්පතේ. හරින් ප්‍රනාන්දු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මේ වගේ ප්‍රකාශයක් කරන අතරවාරදී කරුණාම්මන් අනිත් පැත්තේ නැගෙනහිර ඉඳලා ප්‍රකාශයක් කරනවා මම හමුදා සෙබළු 3000ක් විතර මැරුවායි කියලා. ඒ ප්‍රකාශයත් කරලියේ කතාබහට ලක්වන ප්‍රකාශයක් නිසාම අද පුවත්පත්වල වැඩි ඉඩ කඩක් වෙන් වෙනවා. අද පුවත්පතේ ප්‍රධාන ශීර්ෂය වෙන්නේ කරුණාකර ප්‍රකාශය ගැන. CID විමර්ශනයක් අරබයි ප්‍රකාශයක් ලබා ගැනීමට CIDෙන් කැඳවීමක්. හිටපු LTT සමාජිකයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් කරුණා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. LTT සංවිධානයේ සමාජිකයෙකු වශයෙන් සිටි සමයේදී සිදු කළ අපරාධ පිළිබඳව පසුගිය දිනක විනයාගමූර්ති මුරලිදරන් විසින් ප්‍රකාශයක් සිදු කර තිබූ අතර මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත. අදාළ උපදෙස් වලට අනුව පෙරේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ සාලිය සේනාරත්න මහතා සඳහන් කළේ කියලා අද පුවත්පත් තොරතුරු වාර්තා කරද්දී දැන් මේ කරුණාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශව දක්වන අදහසුත් අද පුවත්පත උපුටා දක්වා තිබෙනවා. කරුණාගේ ප්‍රකාශය ගැන ජනපති කොමිසමක් ඕනේ. එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා කරන ප්‍රකාශය. ඒ වගේම කරුණාට එරෙහිව නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන්න ජාතික විද්වත් සංඝ සභාව පොලිස් මූලස්ථානයේ නිල්ලයි. පොහොට්ටු රජයකට කරුණා ගන්නේ නැහැ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අවධාරණය කරයි. ආණ්ඩුව සැබෑ දේශප්‍රේමී නම් කරුණා සිරගත කළ යුතුයි සමගි ජන බලවේගයේ අපේක්ෂක එස්.එම්. මරික්කාර් මහතා කරන ප්‍රකාශය. දැන් CID පරීක්ෂණ තියෙනවා. එක පැත්තකින් පොහොට්ටුව ඔහුව සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තුවක් නැති බව සඳහන් කරනවා. ආණ්ඩුව සැබෑ දේශප්‍රේමී නම් කරුණා සිරගත කළ යුතුයි කියලා එක පැත්තකින් යෝජනාවක් ලැබෙනවා. ඒ අතර
කරුණා එක්ක පොහොට්ටුව කිසි ගනුදෙනුවක් නැහැ. මෙවර දිගාමඩුල්ලෙන් අපිට විරුද්ධව තරම් කරන මහලේකම් කාර්යවසම් කියයි කියලා ලංකාදීපේ තොරතුරු වාර්තා කරන්නේ. දේශද්‍රෝහී ප්‍රකාශ කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලීධරන් සමග තම පක්ෂය සමග කිසිම දේශපාලන ගනුදෙනුවක් නැතයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහතා ඊයේ පැවසීය කියලා මේ කරුණා එක්ක පොහොට්ටුව කිසිම ගනුදෙනුවක් නැහැ කියලා මහලේකම්වරයා කරන ප්‍රකාශය. බත්තරමුල්ල නෙළුමාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හිතව මේ බව සඳහන් කළේ. එහිදී අදහස් දක්වමින් මහලේකම්වරයා සඳහන් කළේ මෙවර මහමැතිවරණයේදී කරුණා අම්මාන් දිගාමඩුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තම පක්ෂයට විරුද්ධව ද්‍රවිඩ එක්සත් නිදහස් පෙරමුණ නැමැති දේශපාලන පක්ෂයකින් තරඟ කරන බවයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පැවති සමය ඔහුම රජය සමග එකතු වී LTT සංවිධානය පරාජය කිරීමට රජයට විශාල වශයෙන් උදව් කළ බව කී මහලේකම්වරයා මේ වනට ඔහු කරන දේශද්‍රෝහී ප්‍රකාශ තම පක්ෂය සම්පූර්ණයෙන් හෙලා දකින බවද කීවේය. කරුණා එක්ක පොහොට්ටුවට කිසි ගනුදෙනුවක් නැහැ කියලා එහි මහලේකම්වරයා කරන ප්‍රකාශයත් අද ලංකාදීපේ උපුටා දක්වදී ලංකාදීපේ එම පිටුවේම තියෙනවා කරුණා එක්ක පොහොට්ටුව ගනුදෙනුවක් නැති කතන්දරේ. කියන්නේ මහලේකම්වරයා කරන ප්‍රකාශය අතර කරුණා අම්මන්ට CIDට එන්න කිව්වත් ඇවිත් නැහැ. LTT සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ නායකයා වශයෙන් කටයුතු කර විනයාගමූර්ති මුරලීධරන් හෙවත් කරුණා අම්මන් පසුගියද අම්පාර ප්‍රදේශයේ රැස්වීමකදී සිදු කළ බව කියන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි පොලිස් මුලස්ථානයේ පවසයි. කරුණාමාන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණද ඊයේ පස්වරු 6:30 වනටත් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට නොපැමිණි බවද උසස් නිලධාරියෙක් කීය. දැන් ඊයේ දවසේ ආවෙන තුනට අද එනවා කියලා තමයි තවත් පුවත්පත් කිහිපයක තොරතුරු වාර්තා වුණේ. බලමු කොහොමද මේ ප්‍රකාශය කොහොමද දෙන්නේ. තමන් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන්න තියෙන්නේ. හොඳයි, ඩේලි නිවුස් පුවත්පතෙත් මේ පිළිබඳව සටහන් වෙලා තිබෙනවා. ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨය බවටම පත් වෙලා තිබෙනවා. Karuna Amman's statement, CID begins probe. The Criminal Investigations Department had summoned from former LTTE Eastern Province Commander විනයාගමූර්ති මුරලීධරන්ලා. ඒ අනුව අද දවසේදී ඩේලි නිවුස් පුවත්පතේ ඒ විදිහට සඳහන් වෙලා තිබෙද ඩේලි මිරර් පුවත්පතේත් මේ පිළිබඳව වාර්තාවක් තිබෙනවා. ඩේලි මිරර් පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා මෙන්න මේ විදිහට ඒ කියු කාරණාව. CID launched probe on Karuna Amma's statement. Acting IGP yesterday ordered the CID to immediate investigation statement made by Karuna Amman. මේ Karuna Amman කරන ලද ප්‍රකාශය සම්බන්ධව ඉක්මනින්ම ප්‍රකාශයක් ලබා ගත යුතුයි, මේ පිළිබඳව විමර්ශනයක් කළ යුතුයි කියන කාරණාව තමයි සඳහන් වෙලා තිබෙනේ. වගේම SLPPA condemns Karuna Amman's claim. ඇත්තටම කියනවා නම් පොදු ජන පෙරමුණත් සමග කිසිම සම්බන්ධයක් නැහැ කියන කාරණාව ඔබ කිව්ව ආකාරයට ඩේලි මිරර් පුවත්පතේත් සඳහන් වෙලා තිබෙනවා. දිනුෂ ඒකම සිලොන් ටුඩේ පුවත්පතට අපි යමු. සිලොන් ටුඩේ පුවත්පතේත් සඳහන් වෙලා තිබෙනවා මෙන්න මේ විදිහට කාරණාවක්. Police grill Karuna over claim I killed 3000 soldiers. හමුදා නිලධාරීන් 3000ක් මැරුවා කියන කාරණාව සිලොන් ටුඩේ පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා. මේ පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කළ යුතුයි කියන කරුණ තමයි සඳහන් වෙලා තිබෙන්නේ. ඒ සමගම අයිලන්ඩ් පුවත්පතට ගියොත් අයිලන්ඩ් පුවත්පතේත් මේ අපි කරුණා අම්මන් ගැන කතා කරපු නිසාම තමයි මේ පොතටත් අපි යන්නට හිතුවේ. Key LTTE activist in Norway arrested at BIA. මේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ මගින් සිදු කරන ලද අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධව තමයි සඳහන් වෙලා තිබෙන්නේ. The main LTTE activist in Norway, Nadaraja Sethuparan, was yesterday arrested at the Bandaranaike International Airport by the TID. ත්‍රස්ත විමර්ශන ඒකකයේ මගින් නඩරාජා සේතුපරන් කියන පුද්ගලයා LTTE නෝර්වේ රාජ්‍යයේ කොටි නායකයෙක් විදිහට ඔහු තමයි කටයුතු කරන්නේ. ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දවසේදී ඒ පිළිබඳව The Island පුවත්පත වාර්තා කරනවා. නෝර්වේ රාජ්‍ය සිදුවන LTT ක්‍රියාකාරකම් වල ප්‍රධානීය වශයෙන් කටයුතු කරන්නේ ඔහු ඊයේ දවසේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත්තා. ත්‍රස්ත විමර්ශන ඒකකයේ මගින් අපි සතුව තවත් තොරතුරු තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර තිබෙනා වූ ගැටුම ආදී කාරණා පිළිබඳව රැඳෙන්න අපිත් එක්ක දවසේ පතරත් එක්ක මේ විරාමයෙන් පස්සේ අපි කියනවා ඒතරතුරු. ඔබේ කර්මාන්ත ශාලාව සඳහා අවශ්‍ය සියලු වර්ගයේ හීටර්ස් සහ තර්මෝකපල්ස් නිෂ්පාදනය කරවා ගැනීමට මෙගා හීටර්ස් ප්‍රයිවට් ලිමිටඩ් කොට්ටාව. උපරිම සෞඛ්‍යාරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දිවයින පුරා ශාඛා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. අනේ සෝමීර මහත්තයා සුගත් මට නීරෝගා ලග්න ජය 10ක් දෙන්න. මගේ වකුගඩු රෝගය සනීපුණදා ඉඳන් මම හැම සතියෙම ලොතරැයි 10ක් ගන්නවා. අපි හැමෝම වකුගඩු රෝගීන්ට පිහිට වෙන්න ඕනේ. ඒක මහා පිනක්. මටත් මිතුන ලග්නේ තියෙන ලොතරැයි දෙකක් දෙන්න. දැන් ගොඩක් අය ලග්නෙන් වාසනාව ලබන්නයි පිනක් කරගන්නයි දෙකටම නීරෝගා ලග්න ජයමයි ඉල්ලන්නේ. නීරෝගා ලග්න ජය වකුගඩු රෝගීන්ට ජීවිතය දෙන්නයි ඔබත් වටිනා දිනුම් ලබන්නයි.
ඔබගේ අවශ්‍යතාවයන්ට අනුව ඇස් කණ්ණාඩි අවම මිලගන්න යටතේ දිවයින පුරා විෂන් කියා සියලුම ශාඛාවලින් ලබා ගන්න. හොඳයි අපි අලිත් වතාවක් ජාතික පුවත්පත්වල විස්තර කියන්නට ඔබට සූදානම් ආයුබෝවන් සුබ දවසක් තුලින් දිනුෂ එක්සත් ජාතික පක්ෂයේ සිටිය පිරිසක් තමයි එතනින් ඉවත් වෙලා ගිහලා සමගි ජනබලවේගය පිහිටවා ගන්නවා. දැන් දුරකථනයේ මේ කට්ටිය ඡන්දය ඉල්ලන්න සූදානම් වෙලා ඉන්නවා. හැබැයි මේ දෙපාර්ශ්වයේ අතර තිබෙන ගැටුමේ ප්‍රධාන කාරණාවක් තමයි Taman සමගි ජනබලවේගයේ විදිහට වෙනම ඡන්දය ඉල්ලුවත් අපිට එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය අහිං කරන්න බෑ. අපි තාමත් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෝ කියන කාරණේ ඒ සඳහා අධිකරණය දක්වා ගියා. හැබැයි අධිකරණයේ ලබා දුන්නා යම් යම් තීරණ නිවැරදි ආකාරයෙන් කරුණු දක්වමින් පැමිණිලි ඉදිරිපත් කරනු ලෙස පැමිණිලිකරුවන්ට අධිකරණයේ දන්වා සිටියා ඊයේ දවසේදී සමගි ජනබලවේගයේ මහලේකම්තුමන්ට මේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමන් කරන ප්‍රකාශය පක්ෂ විනය කැඩූ 102 දෙනාගේ සමාජිකත්වයේ අත්හිටුවීමේ තීරණය අධිකරණය විසින් සනාථ කළා. එජාප මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මේ අද පුවත්පත අද උපුටා දක්වා තිබෙනවා. එජාප සමාජිකයන් 99ක් නිරපීමේ තීරණය වළක්වන ලෙස සමගි ජනබලවේගයේ මහලේකම් ඉල්ලූ වාරණය ප්‍රතික්ෂේපයි අද පුවත්පතයි ඒ වාර්තා කරන්නේ. මේ සමාජිකයන් 99 දෙනෙක් නිරපා තිබෙනවා. ඒ 99 දෙනාගේ සමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ මහලේකම්වරයා ඉල්ලූ වාරණය ප්‍රතික්ෂේප බවත් අද පුවත්පත වාර්තා කරනවා. මේ අකිල විරාජ් කාර්යවසම් මහතා කරන ප්‍රකාශයේම යාබදව එම පුවතත් උපුටා දක්වා තිබෙන. අතර මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ වී තිබෙනවා. මෙවර කොරෝනා වෛරස් සහගත තත්ත්වයේ හේතුවෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව වැඩි අවධානයක් යොමු වී තිබෙනවා මැතිවරණ කොමිසමේ. මොකද මැතිවරණ කොමිසම විතරක් නෙවෙයි මේ පාර ලබා දීලා තියෙන නීති රීති සෞඛ්‍ය බලධාරීන් ලබා දීලා තිබෙනවා. නිවැරදි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කරන විදිහට ඒ කොරෝනා වෛරසෙන් ආරක්ෂා වීම සඳහා මැතිවරණ ප්‍රචාරක කාර්යාලවල පක්ෂයේ නම සලකුණ පමණයි අපේක්ෂකයන්ගේ අංක රූප බෑ මැතිවරණ කොමිෂන් සභාව. කලින් තිබ්බ කිසිම කටවුට්ටයක් කිසිම විදියකින් මැතිවරණ කාර්යාලය ප්‍රචාරක කාර්යාලයක තියෙන්න බෑ කියලා. නමුත් දැන් යම් ලිහිල් කිරීමක් කරලා තිනවා මේ නීතිය. පක්ෂයේ නම සලකුණ පමණයි අපේක්ෂකයන්ගේ අංක රූප ගහන්න බෑ කියලා තමයි අද පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. අපි යනවා ඩේලි නිවුස් පුවත්පතට. ඔව් ඩේලි නිවුස් පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා මේ සමගි ජනබලවේගයේ පෙත්සමක් සම්බන්ධව ඔබ කිව්වා දිනුෂ ඒ පිළිබඳව වාර්තා වෙලා තිබෙනවා මෙන්න මේ විදිහට. SJB case DS refuses to issue refraining order. The Colombo District Court yesterday refused to issue a restraining order over the case filed by Samagi Janabalawega General Secretary Ranjit Madhuma Bandara demanding a restraining order preventing the UNP Working Committee's decision to suspend the UNP party membership of 99 Samagi Janabalawega party representatives. මේ 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වයේ අහෝසි කිරීම සම්බන්ධයෙන් පොත තමයි මේ සඳහන් වෙලා තිබෙන්නේ. රංජිත් බද්දුම බණ්ඩාර මහතා විසින් සමගි ජනබලවේගයේ ලේකම්තුමා ඔහු ඉල්ලීමක් කරලා තිබුණා. නමුත් මේ අහෝසි කිරීම මේ සම්බන්ධව කිසිදු පියවරක් ගන්නේ නැහැ. ඒ පිළිබඳව නිෂ්ප්‍රභාව කරනවා කියන කාරණාව තමයි සඳහන් වෙලා තිබෙන්නේ ඩේලි නිවුස් පුවත්පතේ. ඊළඟට අයිලන්ඩ් පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා ඒ සම්බන්ධව මෙන්න මේ විදිහට court rejects SJB request for injunction against suspension of 99 members. Colombo Chief District Court Judge Amali Ranavira yesterday refused to issue an injunction order against the UNP decision to suspend the party membership of 99 persons. ඒ පිළිබඳව තමයි වාර්තා වෙලා තිබෙන්නේ මේ 99 දෙනාගේ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප වුණා කියන කාරණාව. යලිත් වතාවක් ඩේලි නිවුස් පුවත්පතට ගියොත් ඩේලි නිවුස් පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා අපි මේ ප්‍රතික්ෂේප වීමක් පිළිබඳව කතා කරන නිසා තමයි මේ පුවතත් අපි තෝරා ගන්න හිතුවේ. CA refuses to issue interim order preventing elections for 4 districts. මේ දිස්ත්‍රික්ක 4කට නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා. ඥානසාර හිමිගෙන් තමයි මේ ඉල්ලීම සිදු වුණේ. නමුත් එයත් නිෂ්ප්‍රභ වෙලා තිබෙනවා කියන කාරණාව තමයි සඳහන් වෙලා තිබෙන්නේ. 4 petitions filed by members of අපේ ජනබල පක්ෂය including බොදු ජන සේනා General Secretary Venerable Galagoda Atte ඥානසාර Thera challenged the rejection of their nomination papers to contest the general election for Kurunegala and 3 other districts were yesterday dismissed by the Court of Appeal කියලා තමයි සඳහන් වෙලා තිබෙන්නේ. මේ නිෂ්ප්‍රභ වෙලා තිබෙනවා ඒ නාම යෝජනා ඉල්ලීමත් කියන කාරණාව තමයි සඳහන් වෙලා තිබෙන්නේ ඩේලි නිවුස් පුවත්පතේ. අපි යමු මව්බිම පොතට අපි යනවා. අපගත් තීරණය නිවැරදි. දැන් සිරිකොතට ඇතුළු වෙන්න බෑ. එජාප මහලේකම් අකිල විරාජ් කාර්යවසම් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන් 102ගේ
102ගේ සාමාජිකත්වය අහෝසි කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් එම පාර්ශවය විසින් අධිකරණය හමුවේ ඉල්ලන වාරණ නියෝග ප්‍රතික්ෂේප කිරීමත් එක්ක තමයි දැන් ඒ අයට එක්සත් ජාතික පක්ෂයට යලි සිරිකොතට ඇතුළු වෙන්න බැරි බව අපි ගත්ත තීරණය නිවැරදි කියලා මහලේකම්තුමන් කරන ප්‍රකාශය. ඒ වගේම ලංකාදීපය දක්වා තිබෙනවා එජාපයෙන් නිරපීමට එරෙහිව මද්දුම බණ්ඩාරගේ ඉල්ලීම උසාවියේ ඉවත තමයි තමා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන් 99 දෙනෙකු පක්ෂයෙන් නිරපීමට එම පක්ෂය කෘත්‍යාධිකාරී මණ්ඩලයක් ගත් තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නයි සමගි ජනබලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණ විනිසුරු අමාලි රණවීර මහත්මිය ඊයේ ප්‍රතික්ෂේප කළා කියලා ලංකාදීපය වාර්තා කරද්දී ඥානසාර හිමියන්ගේ පක්ෂය එහෙම නැත්නම් ඔවුන් මැතිවරණ ඉදිරිපත් වෙද්දී දිස්ත්‍රික්ක කිහිපයක නාම යෝජනා පත්‍ර අවලංගු වුණා. ඒ සම්බන්ධයෙන් අධිකරණයට ගියා. ඒ අධිකරණයට අදාළ තීන්දුව ලබා දී තිබුණා. ඒ තමයි ඥානසාර හිමිගේ නාම යෝජනා පිළිබඳ පෙත්සම නිෂ්ප්‍රභ කරයි මේ පෙත්සම විභාගයකින් තොරව නිෂ්ප්‍රභ කර තිබෙනවා. ඒ අද පුවත්පත වාර්තා කරද්දී දැන් හිටපු සභානායකතුමා යහපාලන ආණ්ඩුවේ මේ කරන ප්‍රකාශය මේ මහ බැංකු අධිපතිතුමා සම්බන්ධයෙන් විටින් විට රනිල් වික්‍රමසිංහ මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකතුමාට වර්තමානයේ එවකට අග්‍රාමාත්‍යතුමන්ට යෝජනා කරා අපි මහේන්ද්‍ර නිවත් කළ යුතුයි මහ බැංකුවෙන් කියලා. හැබැයි කැමැත්තක් ලැබුණේ නැහැ කියලා. මහේන්ද්‍ර නයින් කරන්න රනිල් කැමති වුණේ නැහැ. ලක්ෂ්මන් කිරියල්ල හිටපු සභානායකතුමා කරන ප්‍රකාශය වර්තමානයේ ඔහු නියෝජනය කරන්නෙත් සමගි ජන බලවේගය. අපි යනවා මහේන්ද්‍ර නයින් කරන්න කියපු පුවතෙන් පස්සේ දිනමින පුවත්පතට ජනාධිපතිතුමන් කරන ප්‍රකාශය ආනයන සීමා කලා නිෂ්පාදන අරඹන්න පිටරටින් ගේන බොහොමයක් දේවල් වල සීමා කරලා තියෙනවා. ඒ නිසා අපේ රට තුළ නිෂ්පාදනය නංවන්න අපි ආර්ථිකය සංවර්ධනය කරගත යුතුයි. දේශීය සහ අන්තර්ජාතික වෙළඳපොළ ජය ගැනීම දැන් ඔබට ඇති අභියෝගයයි ජනපති කර්මාන්තකරුවන්ට කියයි. දීර්ඝ කාලයක සිට සිදු කළ අත්‍යවශ්‍ය නොවන ආනයන දේශීය ආර්ථිකය ගොඩනැගීමේ අරමුණ ඇතිව සීමා කර ඇති බැවින් ශ්‍රේෂ්ඨ රසක නිෂ්පාදන නැරඹීමේ අවස්ථාව උදා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු වූ ආකාරයට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයකට ගමන් මඟ සකසා තිබේ. දේශීය සහ අන්තර්ජාතික වෙළඳපොළ ජය ගැනීමට කර්මාන්තකරුවා හමු ඇති වත්මන් අභියෝග බව ජනාධිපතිවරයා කියා සිටි. ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවමින් අත්‍යවශ්‍ය නොවන ආනයනික භාණ්ඩ ලංකාවට ගෙන්වීම සීමා කර තිබෙනවා. ඒ වෙනුවට දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කර්මාන්තකරුවන් පෙළ ගැහිලා ඒ උදෙසා තමන්ගේ දායකත්වය ලබා දීමේ වටිනාකම තමයි ජනාධිපතිතුමන් සඳහන් කර තිබෙන්නේ. ඒ අතර ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් තිබෙනවා. ඒ තමයි යහපාලන ආණ්ඩුව සමයේ දේශපාලන පරිගැනීම් වලට ලක් වූවන්ට තමයි මේ ස්ථානයට ගිහිල්ලා පැමිණිලි කරන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි දැන් නීතිපතිවරයා මේ වගේ ප්‍රකාශයක් කරනවා. සේනාධිපතිට ජනාධිපති කොමිසමට යන්න බෑ. නීතිපතිවරයා කොමිසමට දන්නවා. ඇයි මොකද්ද මේ හේතුව? මේ ජනාධිපති විමර්ශන කොමිසම තිබෙන්නේ රාජ්‍ය අංශයේ සිටින නිලධාරීන් සේවකයන් සඳහා ඒ කාලේ දේශපාලන පරිගැනීම් වලට ලක් වූවා නම් ඒ සම්බන්ධයෙන් ගිහිල්ලා පැමිණිලි කරන්න තමයි මේ දේශපාලන පරිගැනීම් පිළිබඳව ජනාධිපති කොමිසම තියෙන්නේ. හැබැයි සේනාධිපති මහත්මයා යන්නේ රාජ්‍ය නිලධාරියෙක් විදියට නෙවෙයි. ඔවුන්ගේ ඇවන්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් යන්නේ. කොහොම වෙතත් නීතිපතිවරයා දන්වා තිබෙන්නේ ජනාධිපති කොමිසමට සේනාධිපතිට යන්න අවසරයක් නැති බව. අපි යනවා අරුණ පුවත්පතේ ඇතුල් පිටුවකට. දැන් ජනාධිපති කොමිසම පිළිබඳව අපි කතා කරපු නිසා මේ නියමාල් රංගචීව මහත්මයා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට නම් එතරම් සුබවාදී නමක් නෙවෙයි මේ නම. පහුගිය කාල සීමාව තුළ වැඩි විදිහට කතා බහට ලක්විච්ච නමක් බවට පත් වුණා. දේශපාලනික කාරණාත් එක්ක දේශපාලන පරිගැනීමුත් එක්ක ජනාධිපතිවරණයේ ආසන්නයේ කඩිමුඩියේ වැලිකඩ නඩුව පැවරුවේ ගෝඨාභය අපහසුතාවයට පත් කරන්න. දේශපාලන පරිගැනීම් පිළිබඳව ජනාධිපති කොමිසමේදී තමයි රංගචීව මහත්මයා මේ ප්‍රකාශය ලබා දෙන්නේ. වැලිකඩ සිද්ධිය කළේ ගෝඨාභය බව කියන්න පූජිත් ජයසුන්දරත් බලපෑම් කළා. ගෝඨා කිලර් ලිස්ට් වචන ටික කියවා ගැනීම ඔවුන්ගේ අරමුණ වුණා. වැලිකඩ බන්ධනාගාරය ඇතුලේ කළුද සුදුද කියලාවත් මම දන්නේ නැහැ. වෙලේ සුදාට හිතවත් වුණා නම් හිරගෙවල් වල ලගින්න වෙන්නේ නැහැ. පොලිස් පරීක්ෂක නියමාල් රංගචීව මහතා කරන ප්‍රකාශය ඉෂාර රත්නකාර වාර්තා කරනවා. අරුණ පුවත්පතට මේ දේශපාලන පරිගැනීම් පිළිබඳව ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් තමයි නියමාල් රංගචීව මහතා මේ ප්‍රකාශ කරන්නේ. හොඳයි අපි වෙලාව බලලා ඉමු. SLT වෙතින් ඔන්ලයින් ලර්නින් සහ ඔන්ලයින් වර්කින් සඳහා ඇදහිය නොහැකි ඩේටා දීමනා.
හොඳයි එහෙනම් අපි සූදානම් වන්නේ ඩේලි මිරර් පුවත්පතේ ඔබට පුවතක් ගැන කියන්නට මේ රාජීව් ජයවීරගේ මරණය පිළිබඳවයි ඔහු සියදිවි නසා ගත්තා. ඒ පිළිබඳව මේක සියදිවි නසා ගැනීමක්ද එහෙමත් නැත්නම් මිනිමරුමක්ද කියන කාරණාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙනවා කියන කාරණාව අපි දැන සිටියා. මේ පිළිබඳව වාර්තාවක් තිබෙනවා ඩේලි මිරර් පුවත්පතේ. සංජීව ජයවීර informs court no suspicious over brothers death. මේ තමන්ගේ සහෝදරයාගේ මරණය පිළිබඳව තමන්ට කිසිදු ආකාරයක සැකයක් නැති බව තමයි ඔහුගේ සොහොයුරා සඳහන් කරලා තිබෙන්නේ. firms it was a suicide. Tells court that after reading the two letters he made several attempts to locate his brothers whose phone was switched off. තමන්ගේ සහෝදරයාට ඒ ලිපි දෙකක් තමන්ට ලැබිලා තිබුණා. ඒ ලිපි දෙක කියවීමත් සමග තමන් උත්සාහ කරා කීප වතාවක්ම තමන්ගේ සහෝදරයාට කතා කරන්න. නමුත් කතා කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. කිසිදු සැකයක් නැහැ. මේ සියදිවි නසා ගැනීමක් තමයි කියන කාරණාව තමයි මෙහිදී සහෝදරයා සඳහන් කරලා තිබෙන්නේ. ඊළඟට අයිලන්ඩ් පුවත්පතේ පුවතකටත් අපි යොමුවන්ට සූදානම්. අයිලන්ඩ් පුවත්පතේ මේ ඇවිල්ලා ඊස්ට් ඇටැක් එහෙමත් නැත්නම් පාස්කු ඉරිදින ප්‍රහාරයේදී මරාගෙන මැරෙන කතක් තමන්ගේ බෝම්බේ පුපුරවා ගත්තා. ඇගේ මව තමයි මේ විදිහට කියන්නේ ජනාධිපති කොමිසම හමුවේ. Suicide bombers betrayed country, says mother of one of them. Easter Sunday suicide bombers had betrayed the country. Mother of Fatima Jifri, who blew herself up along with her kids at Mahavila Garden yesterday, told the President's Commission of Inquiry probing Easter Sunday attacks. මේ මගේ දුව කියලා කියන්නත් ලැජ්ජයි කියන කාරණාව මේ මව සඳහන් කරලා තිබෙනවා ජනාධිපති කොමිසම හමුවේදී. ඩේලි මිරර් පුවත්පතට අපි අලිත් වතාවක් කරනවා. ඩේලි මිරර් පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා මේ මීගමුව අපි දන්නවා මේ මීගමුවේ බන්ධනාගාරය තුල බොහොම රැඳවියන් බොහොම සුඛෝපභෝගී ජීවිතයක් ගත කළා කියන කාරණාව සම්බන්ධව පහුගිය දිනවල අපිට අහන්නට ලැබුණා. ඒ පිළිබඳව වාර්තාවක් තිබෙනවා ඩේලි මිරර් පුවත්පතේ මෙන්න මේ විදිහට. නිගම්බෝ prison guard interdict for providing mobile phone SIM card to intimate. මේ දුරකථන ජංගම දුරකථන ලබා දීම සම්බන්ධයෙන් මේ ප්‍රිසන් එකේ එහෙමත් නැත්නම් බන්ධනාගාර නිලධාරියෙක්ව ඔහුගේ වැඩ තහනම් කරලා තිබෙනවා කියන කාරණාව තමයි සඳහන් වෙලා තිබෙන්නේ. ඒ සමගම තවත් වාර්තාවකට අපි යන්නට සූදානම්. මේ Department of Registration Persons resumes one day service. මේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ආයතනයේ මේ වන විට එක් දින සේවාවන් නැවත වතාවක් ආරම්භ කර තිබෙනවා කියන කාරණාව ඩේලි මිරර් පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා. අපි යන කොරෝනා පිළිබඳව අවධානය යොමු කරන්න. කොරෝනා ආසාදිතයෝ 28ක් ඊයේ සුවය ලබා රෝහල් වලින් නැති අපිට සුවය ලබා පිළිබඳව විතරක්ම වාර්තා වෙනවා නම් අපි කැමතියි මේ විදිහටම දිගින් දිගටම අද පුවත්පතට අපි අවධානය යොමු කරන COVID-19 වෛරසය පිළිබඳව ලංකාවේ තත්ත්වය සහ ජාත්‍යන්තර තත්ත්වය විමසන්නට. ලංකාවේ ආසාදිතයන් 1950යි මරණ 11යි පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1526යි. ලෝකයේ තත්ත්වය ආසාදිතයන් 90,60,870යි මරණ 4,70,939යි පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 47,48,018ක් බව තමයි අද පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. අපි දිවයින පුවත්පතට යනවා. දැන් පාර්ලිමේන්තු රැස්වීම පවත්වන්න නියමිතයි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ ඒ තියෙන පාර්ලිමේන්තු රැස්වීම තියන්න යන්නේ ඔන්ලයින් ක්‍රමයට කියලා තමයි දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. පාර්ලිමේන්තු රැස්වීමුත් ඔන්ලයින් ක්‍රමයට අපි බලමු කොයි විදිහටද මේ ඔන්ලයින් විදිහට වෙන්නේ කියලා. COVID-19 වසංගත හේතුවෙන් සමාජ දුරස්ථභාවයට අදාළ රෙගුලාසි ආරක්ෂා කරමින් තමයි මේ විදිහට ඔන්ලයින් ක්‍රමයට පාර්ලිමේන්තුව තියන්න යන්නේ. ඊට පස්සේ කොරෝනාවෙන් පීඩාවට පත් සංචාරක ශ්‍රේෂ්ඨ නියුතු අයට සහන දෙන්න අයදුම් කරන්න අමති ප්‍රසන්න කියයි මේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කරන ප්‍රකාශය ඒ සහන දෙන්න අවශ්‍ය විදිහට සංචාරක ශ්‍රේෂ්ඨ නියුතු අයට අයදුම් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවායි කියලා. හොඳයි ඊළඟට දී අයිලන්ඩ් පුවත්පතට යන්න සූදානම්. දී අයිලන්ඩ් පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා කොරෝනා වෛරස් පිළිබඳව මෙන්න මේ විදිහේ පුවතක් no new coronavirus cases in country for second consecutive day. අතරම නොකඩවා දෙවන දවසටත් කිසිදු කොරෝනා ආසාදිතෙක් වාර්තා වෙලා නැහැ ශ්‍රී ලංකාව තුලින් කියන කාරණාව තමයි දී අයිලන්ඩ් පුවත්පත මේ විදිහට වාර්තා කරන්නේ. ඊළඟට ඩේලි නිවුස් පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා මෙන්න මේ විදිහට COVID-19 පිළිබඳව පුවතක් COVID-19 recovery rate in Sri Lanka among world's best. ලෝකේ හොඳම ප්‍රතිශතය මේ වන විට පවත්වා ගැනීමට කොරෝනා වෛරසයෙන් අපි ආරක්ෂාවීම පිළිබඳව හොඳම රටවල් අතරට එන්නට අපට හැකියාව ලැබිලා තියෙනවා කියන කාරණාව තමයි ඩේලි නිවුස් පුවතේ මේ විදිහට සඳහන් වෙලා තිබෙන්නේ. ඒ සමගම අපි තවත් ඊට ටිකක් වෙනස් මොහොතකටත් අපි ඔබ රැගෙන යන්නට සූදානම්. ගවර්න්මන්ට් මලින් රේසිං මහපොළ අලාවන්ස් අපි හැමදේම මේ දවස්වල සහන පිළිබඳව කතා කරනවා. ඉතින් ඒ අනුව මේ සහනයත් වැදගත් වේවි මහපොළ ශිෂ්‍යත්ව ආධාර ලබා ගන්නා දරුවන්ට. The government is now exploring the possibility of increase in the monthly Mahapola allowance given to university students from 5,000 to 7,000, says Parakrama Bandara, director of the Mahapola Scholarship Fund කියලා තමයි සඳහන් වෙලා තිබෙන්නේ. රුපියල් 5,000 සිට 7,000 දක්වා වැඩි කරන්නට ඔවුන් මේ වන විට සැලසුම් ක්‍රියාත්මක කරනවා කියන කාරණාවයි සඳහන් වන්නේ. මාලබේ රාජකීය කුළුණු මත දුම්රියට අතර කරොත් කෝටි 1,850ක් වන්දි ගෙවන්න වෙනවා. දඩ මුදලත් මිලියනයක් කියලා අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරන මාලබේ සිට රාජකීය දක්වා
කුළුණු මත එදිවන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති නතර කරොත් ඇමරිකානු ඩොලර් මිලියන 100කට අධික වන්දියක් සහ රුපියල් මිලියනකට අධික දඩයක් ශ්‍රී ලංකා රජය විසින් ජපාන රජයට ගෙවීමට සිදු වෙනවා කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. අපි යනවා හුරේරා කාටුනේට කාටුන් බලන්න යන්නේ. ඔය පාර පාර්ලිමේන්තුවත් විස බීජ හරණය කරන්න වේවි බා. විසිරෙව්වට පස්සේ පාර්ලිමේන්තුවේ ඉබේම විස බීජ හරණය වෙලාලු සෑර් කියලා කියනවා. හුරේරා තමයි මේ කියන්නේ. අපි යනවා ලංකාදීප පුවත්පතේ පංකජගේ සරදම් කාටුනේට බලමු. උඹලගේ ගෙදර ඡන්ද 10ක් තියෙනවා නේද? ඔව් සර්. පෑන් 10ක්වත් දෙන්න කියලා. මොකද පෑනත් ගෙදරින් අරන් යන්න ඕනේ නේද? අඩුම තරමේ පෑනක් හරි දෙන්න කියලා තමයි කියන්නේ. අපි යනවා මොරසිපාල කාටුනේට මවබිම පුවත්පතේ ඡන්ද ගණන් කිරීමේ පෙරහුරුත් රට පුරා තියෙනවලු. එතකොට කිරිබත් කෑමේ රචින්නාපත්තු කිරීමේ පෙරහුරු නැද්ද කියලා තමයි මරසිපාල අහන්නේ. අපි යනවා වරකගේ සිතුවම නිර්මාණය වෙලා තියෙන්නේ හරින් ප්‍රනාන්දු සහ සජිත් ප්‍රේමදාස යන මහතුරුන් කේන්ද්‍ර කර ගනිමින්. සජිත්ගේ කතෝලික ඡන්ද අහිමි කළේ කොළඹ අගරදගුරු. හිටපු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා කරන ප්‍රකාශය මුට්ටිය නම් බේරගත්තා. එතකොට කෝ එළුව කපෝතී කියලා තමයි හරින් ප්‍රනාන්දු මහත්මයාම කියන්නේ. එහෙමනම් අපි අදට දවසේ කාටුන් එක්ක දවසේ පතර සමගින් සමගන්නවා. යලි අපි හෙට උදෑසන ඔබ හමු වෙනවා දවසේ පතරත් එක්ක. මින් පසුව පැවැත්වෙන සාකච්ඡාව සමගින් එක්වන්නත් ඔබට අප ආරාධනා කරනවා. ඔබට ජයග්‍රහී සුබ දිනයක්. අයිබෝවන්. සුබදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද අපි සූදානම් වෙන්නේ මේ මොහොතේ පියවරින් පියවර කොටසින් කොටස රට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තියෙන වෙලාවකදී තවත් පැත්තක් තියෙනවා. ඔබ අපි හැමෝම බොහොම ආදරය කරන, යන්නට හැමදාම උත්සාහ කරන, අපි හැමදාම ගියපු, තවත් යන්නට කැමති බොහෝ තැන් තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන දේ තමයි උද්‍යාන. උද්‍යාන කියනකොට සාමාන්‍යයෙන් නගරබද උද්‍යාන වලට පරිබාහිරව, උද්භිත උද්‍යාන වලට පරිබාහිරව ගියොත් එහෙම අපි දන්නවා යාල, ඒ වගේම මේ ආකාරයෙන් වනජීවී සම්පතත් එක්ක ඔබේ ජීවිත අපේ ජීවිත ගෙවන්න බොහොම ලොකු උවමනාවක් අපිට තියෙනවා. ඒ නිසා ඉදිරියේදී මේ උද්‍යාන විවෘත වීම කෙරෙහිද සිද්ධ වෙන්නේ කියන කාරණයත්, ඒ වගේම පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යාංශය යටතේ මේ මොහොතේදී ඉදිරිය වෙනුවෙන් දැන් හැම තැනකින්ම අපි බලාපොරොත්තු වෙනවා හැම අමාත්‍යාංශයක්ම අලුතින් වැඩපිළිවෙලක් යෝජනා වෙනවා. මොකද රට අලුත් තැනකට යමින් තියෙන්නේ. පැවති ව්‍යසනයත් එක්ක අලුත් ව්‍යාපෘති අලුත් වැඩපිළිවෙලක් එක්ක තමයි ඉදිරියට මුහුණ දෙන්නට සිදුව තිබෙන්නේ. ඒ නිසා මේ සියලු කාරණා පිළිබඳව දැනුවත් කිරීම වැදගත්. ඒ වගේම ඔබ යන්නට ඉන්නවා නම් මේ කියන කාරණා ඔබට බොහොම ප්‍රයෝජනවත් වේවි ඉදිරියේදී. යාල හෝ වේවා, කුමන හෝ වේවා, මේ කුමන ප්‍රදේශයකට ඔබ ගියත් මේ සියලු දේ පිළිබඳ දැන කියා ගැනීම වැදගත් වේවි. අප බොහොම ගෞරවණීයව ආරාධනා කළා පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමිය මෙහෙයුම් හා සම්බන්ධයෙන් කුමාරි වීරසේකර. ආයුබෝවන් ලේකම්තුමියනි. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අධ්‍යක්ෂ මෙහෙයුම් වනජීවී දෙපාර්තමේන්තුවේ මංජුල අමරරත්න මහතා. ආයුබෝවන්. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මුලින්ම අපි කතාව පටන් ගන්න කලින් වෙලාව බලලා අපි කලින් කතාවට යමු. ඩීපෝල් දැන් අලුත් වෙලා ඩාලි බට්ල විතින් දිස්ති දෙන්න සෝදන්න. හොඳයි. මේ වෙද්දී පරිසරයේ තත්ත්වය කොහොමද ලේකම්තුමී? දැන් අපි නම් දන්න විදිහට බොහෝ තැන්වල කතා වුණේ දැන් නවදිල්ලියේ ඉඳලා ගත්තත් චීනයේ ඉඳලා ගත්තත් පරිසරය බොහෝම ආරක්ෂා වුණා. මිනිසුන්ගේ ක්‍රියාකාරකම් බොහෝම අවම මට්ටමට පැමිණීමත් එක්ක. අපේ රටේ තත්ත්වය කොහොමද? ඇත්තටම කොවිඩ්-19 කියන වෛරසය එක පැත්තෙන් අපිට ලෝකයේ මහ විනාශයක් කරගෙන යන ගමන් අපිට මහ විශාල පාඩමක් කියලා දුන්නා. පරිසරය විශේෂයෙන්ම සොබා දහම කොහොමද හැසිරෙන්නේ කියන එක පිළිබඳ. ඒක ගත්තහම ඇත්තටම අපි පුංචි ලොකු කුඩා මේ සියලු දෙනාටම පහුගිය දවස්වල අත්විඳින්නට ලැබුණා. පරිසරය අපේ ක්‍රියාකාරකම් අඩු වෙනකොට පරිසරය ඉතාමත් යහපත් වෙනවා කියන එක. අපි ඇත්තටම ඉදිරියේදී පරිසර හා වනජීවි සම්පත් අමාත්‍යාංශයේ විදිහට මේ කොවිඩ් වලින් අපිට කියලා දුන්න පාඩමත් එක සිද්ධාන්තයක් විදිහට කරගෙන අපේ සියලු සැලසුම් අපි බලාපොරොත්තු වෙනවා. පරිසරයට මානවයාගෙන් වෙන ක්‍රියාකාරකම් අපි පරිසරය ඇත්තටම පරිසරය පරිභෝජනය නොකර මානවයාට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. මේ පරිසරය පරිභෝජනය කරනකොට පරිසරය පරිහරණය කරනකොට නිසි කළමනාකරණයකින් යුක්තව පරිසරයට අවම හානිය කරලා කොහොමද අපි පරිසරයේ භුක්ති විඳින්නේ කියන එකට පිළිබඳව ඉදිරියේදී අපේ විශාල වැඩසටහනක් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරන්න සැලසුම් කරමින් යනවා.
පරිසරය ආරක්ෂා වුණා වෙනදට වැඩිය. පැහැදිලිවම වෙනදට වැඩිය පරිසරය ආරක්ෂා වුණා. ඊට අමතරව පරිසරයේ සුවිශේෂී සිදුවීම් සිද්ධ වුණා. ඒ කියන්නේ විශේෂයෙන්ම වනජීවීන් ගත්තාම, ගහකොළ ගත්තාම ඇත්තටම වෙනදට වැඩිය නැවුම් භාවයක්. ඒ කියන්නේ පරිසරයේ අපි පාවිච්චි කරන ඉන්ධන දහනය වගේ දේවල් වලින් පරිසරයට වෙච්ච හානි අවම වීමත් එක්ක ගත්තාම ලොකු වෙනසක් පරිසරය තුළ ඇති වුණා. විශේෂයෙන්ම කුරුල්ලන්ගේ මේ හැසිරීම ගත්තාම අර බූන්දල අවුරුදු 148කට පස්සේ බිජු දාපු කුරුල්ලෝ ගැන කතාවක් තියෙනවා. ඒ වගේ සිදුවීම් ගත්තාම මේ COVID-19 හරහා අපිට ලොකු පණිවිඩයක් දුන්නා. ඉතින් ඒ පණිවිඩය අපි යහපත් විදිහට අරගෙන පරිසරය කළමනාකරණය කරන්නට සියලු දෙනාම කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. දැන් සාමාන්‍යයෙන් වැඩ කරනකොට අපේ රටේ විද්‍යාත්මක පදනමක් යටතේ අමාත්‍යාංශ පිළිබඳ පුළුල් කතාබහක් හැමදාම තියෙනවා. පරිසරය වෙනුවෙන් කැප වෙලා වැඩ කරනවා නම් මේට අවශ්‍ය කරන සම්පත් සියලුම දේ එක තැනක එක රේඛීයව පැවතිය යුතුයි කියන දේ බොහෝ තැන්වල කියවිච්ච දෙයක්. ලේකම්තුමීනි දැන් ඉස්සරහට වැඩ කරන්න මේ වෙද්දී ඔබතුමියලට අවශ්‍ය විදිහට පරිසරය සකස් වෙලා තියෙනවද? විශේෂ පත හරි විදිහට සකස් වෙලා තියෙනවද? මොකද පරිසර අමාත්‍යාංශ පැත්තෙන් කතා කරද්දී අපිට හැමදාම අහන්න ලැබෙන දේ තමයි වන සම්පත් එක මෙතන තියෙන්නේ, පරිසර අමාත්‍යාංශය තව තැනක තියෙන්නේ මේ කියන චෝදනාව. ඇත්තටම අද වෙනකොට අපි ඉතාමත් සතුටුයි. මේ අවස්ථාවේදී රජය විසින් අමාත්‍යාංශ බෙදා වෙන් කරනකොට ඉතාමත් විද්‍යාත්මක පදනමක් සහිත කරලා තියෙනවා. එතකොට පරිසර කියන විෂයට ගත්තාම ඒ පුරම වශයෙන් මේ අමාත්‍යාංශයට ඇතුළත් කළ යුතු සියලු විෂයන් අධිකරු ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු රජය විසින් ඒ සියලු විෂයන් ඇතුළත් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තහම මේ අමාත්‍යාංශය ඇතුලේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ජාතික සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව, ජාතික උද්‍යාන දෙපාර්තමේන්තුව, ඒ වගේ ගත්තහම සියලුම දේවල් මේ අමාත්‍යාංශයට ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසා අපි ගත්තහම වන සංරක්ෂණයි වනජීවී කියන එක වෙන් කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා දැන් බොහොම සුසංයෝගයෙන් අමාත්‍යාංශයේ වැඩ සැලසුම් වෙලා ඉතාමත් සුහදශීලී ගමනක් සහ සංවර්ධනාත්මක වැඩසටහන් අපි ක්‍රියාත්මක කරමින් ඉන්නවා. හොඳයි. සතුටුයි ඒක. මොකද වැඩේ වෙන්න නම් ඇත්තටම හරි විදිහට එතන බිම සකස් කර දිය යුතුයි. මේ මොහොත වන විට ඒ ආකාරයෙන් පරිසර අමාත්‍යාංශය තුළ භූමිකාව සකස් කර දීම පිළිබඳ අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි යමු උද්‍යානවලට. අමරරත්න මහත්මයා කොරෝනා කාලවකවානුවේදී සම්පූර්ණ මේ දේවල් වහලා තිබුණේ. ඒ වකවානුව ඇතුළතදී උද්‍යාන අභ්‍යන්තර නඩත්තුව හරියට පවත්වාගෙන ගියාද? කරගෙන යන්න පුළුවන් වුණාද උද්‍යාන ටික? ඔව් අපි මාර්තු 5 පස්සේ ලංකාවේ සියලුම ජාතික උද්‍යාන සංචාරකයන් සඳහා වසා දැම්මා. මොකද මේ COVID-19 වසංගතත් එක්ක. හැබැයි ඒ කාල සීමාව තුළදී අපේ නිලධාරීන් කාර්යක්ෂමව වැඩ කරා. මොකද උද්‍යාන නඩත්තු කටයුතු ඒ වගේම විශේෂයෙන්ම වැටලීම් අපි අකණ්ඩව මොර සංචාර වැටලීම් සිදු කරා. ඉතින් මේ COVID-19 කාල සීමාව තුළ සංචාරකයන් සඳහා උද්‍යාන වහලා තිබ්බට සතුන් බොහොම නිදහසේ ඔවුන් වැඩ කර ජීවත් වුණා. ඒ වගේම අපේ නිලධාරීන් ඒ අවශ්‍ය නඩත්තු කටයුතු ඒ වගේම අනිත් සියලුම කටයුතු නිසියාකාරව සිදු කරමින් පැවතුණා. විවිධ දුෂ්කරතා තිබ්බා ගමනාගමන දුෂ්කරතා නිලධාරීන්ට. නමුත් අපි මේ සියල්ල විසඳගෙන අපි අපේ කාර්යක්ෂමව වැඩ කරගෙන ගියා ඒ කාල සීමාව තුළ. දැන් උද්‍යාන විවෘත වීම කොහොමද කරන්න බලාපොරොත්තු වෙන්නේ? විවෘත වීමට අදාළ කියවුණා. දැන් බොහෝම තියෙන විශාල ප්‍රමාණයක් තියෙන උද්‍යාන කොහොමද විවෘත කිරීම සිද්ධ වෙන්නේ පැහැදිලි කළොත්? ඔව් උද්‍යාන ඇත්තටම අපි ජුනි 15 වෙනිදා ගිය සමුදර කලින් සමුද අපි ප්‍රධාන උද්‍යාන කීපයක් විවෘත කරා. විශේෂයෙන්ම විල්පත්තුව, යාල, උඩබලව, හෝටන්තන්න, ඒකම පරිවර්තන ජාතික උද්‍යානයේ මේ ප්‍රධාන උද්‍යාන අපි දේශීය සංචාරකයන් සඳහා විවෘත කරා ජුලි 15 වෙනිදා. ඒ වගේම අපි ඊයේ දිනේදී ඉතුරු ජාතික උද්‍යාන ටික සංචාරකයන් සඳහා විවෘත කරා. වස්ගමුව, ඒ වගේම අපි සමුද්‍ර ශීරපයින් නරඹන්න යන මිරිස, ඒ වගේම කල්පිටිය, ඒකම ගැල්වෙස්ලෑන්ඩ්, අංගමැණි වගේ හැම ජාතික උද්‍යානම මේ වෙද්දී කුමන මාදුරුවේ මේ සියල්ලම දැන් සංචාරකයන් සඳහා විවෘත වෙලා තියෙනවා. හැබැයි මෙතනදී අපි සංචාරකයන් සඳහා විවෘත කර යම් සීමා කිරීම් තියෙනවා. මොකද අපි ගණන් බැලුවේ අපි COVID-19 එන්න කලින් උද්‍යානවලට ආපු දේශීය සංචාරකයන් ප්‍රමාණය ගණනය කරලා අපි ඒකෙන් මේ වෙද්දී යවන්නේ එකෙන් භාගයක් විතර තමයි. මොකද සංචාරකයන් උද්‍යානට ඇතුල් වෙන්න පෙර ඔවුන් සෞඛ්‍යාරක්ෂිත උපක්‍රම වලට අනුගත වෙන්න ඕන.
අත සෝදන්න ඕන ඊළඟට පොලිමේ ඇවිල්ලා ප්‍රවේශ පත්‍රය මිලදී ගන්න ඕන එතනදී මීටර 1 දුර පරතරයක් තියා ගන්න ඕන තමන්ගේ ශරීර උෂ්ණත්වය මයින් උදව් කරන්න ඕන මේ වගේ කටයුතු කරන හින්දා අපිට අර කලින් ආවගේ සම්පූර්ණ සංචාරක සංඛ්‍යාව එක්ක කරටක් අපහසුවෙන්ද අපි සෞඛ්‍ය උපදෙස් අනුගත වෙලා අපි යම් සීමා කිරීම කරන උදාහරණයක් වශයෙන් යාල ජාතික උද්‍යානයේදී මේ වෙද්දී අපි දනිකට අතුරු කරන වාහන 150යි. ඒකම අවුඩවලව ජාතික උද්‍යානයට 150යි. ඒ වගේම විල්පත්තු ජාතික උද්‍යානයේ වාහන 80යි. ඒ වගේ යම් සීමා කිරීමක් ඇතුව තමයි උද්‍යානයේ ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් අතුරු කරන්නේ. හැබැයි අපි COVID-19 එක්ක ආපු හොඳ පැතිත් තියෙනවානේ. එකක් තමයි අපි දැන් සංචාරකයන් සඳහා උද්‍යානයේ බැහැලා ප්‍රවේශ පත්‍රෙ මිලදී ගැනීම අවශ්‍යතාවක් නැහැ. කැමති නම් එයාට පුළුවන් ගෙදර ඉඳන්ම කලින්දා තමන්ට උද්‍යානයට එම ප්‍රවේශ පත්‍රය මිලදී ගැනීම ඊටිකටින් මාර්ගයෙන් ඔන්ලයින් මාර්ගයෙන් පුළුවන්. එතකොට ඒ දෙනදී සීමා කිරීමක් වෙන්නේ නැහැ. එතකොට අපි ඒ අය ගෙදරින් ටිකට් එක මුදල් ගෙවලා ටිකට් එක අරන් එන්නේ අපිට තියෙන්නේ ඇතුළේ දොරටුවේදී ටිකට් පත පරීක්ෂා කරලා උෂ්ණත්වය පරීක්ෂා කරලා ඒ විධිමත් දේවල් කරලා අපිට ඇතුළ කරන්න තියෙනවා. ඒ හින්දා මම උද්‍යානවල සංචාරය කිරීම සඳහා බලාපොරොත්තු වෙන අයට මම කාරුණික දැනුම් දෙනවා. පුළුවන් තරම් තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පවත්වා ගනිමින් ඒ වගේම මේ ඔන්ලයින් මාර්ගයෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන තුල එනවා නම් තමන්ට තියෙන දුෂ්කරතා ගොඩක් අඩු කර ගන්න පුළුවන්. හැබැයි අනිත් කාරණය තමයි අපි උද්‍යානට දොල් වෙද්දී කලින් අපි මාර්ග උපදේශක ලබා දුන්නා. හැබැයි සංචාරකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවෙන් අපේ දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය ආරක්ෂාව සැලකලා අපි මේ අවස්ථාවේදී මඟ පෙන්වන්නේ ලබා දෙන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවට Tamanට නිවැරදි මඟ පෙන්වීම අපි උද්‍යාන මුලස්ථානයේදී වගේම උද්‍යාන ඇතුළතදී ස්ථානවල අපේ අවදානමක් නැහැ. හැබැයි එතනදීම අපි ඉල්ලීමක් කරන්න කැමතියි දැන් දෙපාර්තමේන්තු නිලධාරියෙක් නැහැ කියලා Tamanට කැමති දේවල් කරන්න බෑ. ඉතින් එතනදී වාහන වලින් බැහැලා ඒ වගේම අපි සීමා සහිත පාරවල් මාර්ග සංඛ්‍යාවක් ඇතුල් කරන්නේ ඒ වගේම වසා දැමූ මාර්ගවල යන්නේ ඒ වගේ දේවල් කරන්නේ නැතුව තමන් ඒ උද්‍යාන නීති රීතිවලට අනුගත වෙලා තමන්ට උද්‍යානයේ නැරඹීම සතුන් නැරඹීමේ කටයුතු කරගෙන යාමේ හැකියාව තියෙනවා. හොඳයි. අපි තවදුරටත් කතා කරමු මොකද උද්‍යාන පැත්තෙන් කියුණා විවෘත වී ඇති උද්‍යාන මොනවද? ඒ වගේම ඔන්ලයින් මාධ්‍යයෙන් ඔබට පුළුවන් ටිකට් මිලදී ගැනීම කරන්නට සාමාන්‍යයෙන් කවුන්ටර් වලට ගිහිල්ලා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳ හැම තැනකදීම කතා කරන්නේ. ඒ නිසා කවුන්ටර්ස් වලින් ටිකට් පත් මිලදී ගන්නවට වැඩිය ඔන්ලයින් ක්‍රමවේදය යටතේ ඔබට මිලදී ගැනීමේ පහසුකම් සලසලා තියෙනවා. ඒ දේවල් එක්කම මාර්ගෝපදේශකයෙක් රහිතව තමයි ඔබට උද්‍යානයට ඇතුල් වීමට සිදුවන්නේ. නමුත් අවශ්‍ය කරන ආරක්ෂාව තහවුරු කරන්නට මඟ පෙන්වීම වනජීවි දෙපාර්තමේන්තුව කරලා තියෙනවා. හැබැයි ඔබේ යුතුයකම වගකීම වෙන්නේ ඒ ලබා දී ඇති උපදෙස් මාලාව මත පදනම්ව පරිසරයේ සෝබාදහමේ සුන්දරත්වයේ විදින එක. එහෙම නැතුව වැරදි තැන්වල බහලා වැරදි පාරවල් වල ගිහිල්ලා වැරදි ආකාරයෙන් ක්‍රියාවලීන් වලට අවතීර්ණ වෙනවා නම් උද්‍යාන ඇතුළත ඒක නෙමෙයි ඔබෙන් විය යුතු සහ ඔබෙන් බලාපොරොත්තු වන දේ. දැන් ලේකම්තුමී මේ වෙද්දී හැම අමාත්‍යාංශයක්ම අපි දන්නවා සූදානම් වෙන්නට ඕනේ ඉදිරියේදී පැමිණෙන ලොකු අර්බුදයකට අභියෝගයකට. වනජීවි සහ පරිසර අමාත්‍යාංශය කොයි විදිහටද ඉදිරි සැලසුම් හදලා තියෙන්නේ මේ කොරෝනා 19න් පස්සේ රට ජය ගන්නා වැඩපිළිවෙලේදී? ඇත්තටම විශේෂයෙන්ම අපි මේදී සැලකිලිමත් වෙන්න ඕන මූලිකම දෙයක් තියෙනවා අපේ අමාත්‍යාංශයක් ගත්තාම අපි අදහනවා නම් පරිසරය කියන්නේ අංක 1 ඊළඟට අංක 2 කියන්නේ පරිසරය අංක 3 කියන්නේ පරිසරය. එතකොට මේ කියන්නේ අධ්‍යාපනයේ රැඳිලා තියෙන්නේ සෞඛ්‍යයේ රැඳිලා තියෙන්නේ රටේ ඕනම ශේෂ්ත්‍රයක් ගත්තාම පරිසරය එක්ක එකබදලා. ඒ නිසා රටේ සංවර්ධනය සහ පරිසරය කියන එක මේක හරියට කාසිය දෙපැත්තක් වගේ. මේක වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි හැම වෙලාවෙම අපි මේ කතා කරන මේ වෙලාවේ මේ පරිහරණය කරන දේවල් මේ සියල්ල ගත්තාමත් මූලද්‍රව්‍ය විදිහට පරිසරයෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අර මම මුලින් කිව්වා වගේම පරිසරය පරිභෝජනය කරන්නට අපේ අමාත්‍යාංශයේ හරහා බොහෝ ඒ කියන්නේ මේ පරිසරයේ තියෙන සියලුම දේවල් වල අයිතිකාරයෝ බවට අපි පත් කරලා තියෙනවා. දැන් අපේ පතල්ලා කැණිම් මේ කාර්යාංශ ගත්තත් අපි මේ සියල්ලම ගත්තාම මුළු මහත් දිවයිනේම තියෙන පරිසර සම්පත් ටික අපේ බාරයේ යටතට පත් කරලා තියෙනවා. ඒකට අපේ බාරයේ යටතට පත් කරනකොට අපිට ලොකු වගකීමක් තියෙනවා අංක 1ට පරිසරය ආරක්ෂා කරන්න. ඊට පස්සේ ඒ වගේම අංක 1ට අපිට තියෙනවා රටේ සංවර්ධනයේට මේ පරිසරය කොයි විදිහටද
විවිධ කළමනාකරණය කරමින් පරිභෝජනය කරන්නට භුක්ති විඳින්නට සංවර්ධන වැඩ ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලාගෙන. ඒක නිසා මේක අපි හැම වෙලාවෙම අනිත් ආයතනයක දැන් කෘෂි කර්මාන්තය ගත්තාම අනිත් කර්මාන්ත ගත්තාම මේ සියල්ලම එක්ක ඒකාබද්ධ ගමනක් අපි යා යුතු වෙනවා. ඒ නිසා ඒකට අපි බොහෝ සැලසුම් සකස් කරමින් විශේෂයෙන්ම රජයේ විසින් දැනට අපේ ළඟ තියෙන අපි රජයේ ප්‍රතිපත්තිය විදිහට සෞභාග්‍ය දැක්ම තුළ තියෙනවා ඉතාමත්ම රටේ ඉදිරි අනාගතය කොයි විදිහටද සැලසුම් කරන්න ඕනේ එක එක අංශ සඳහා සුවිශේෂී වූ කාර්යභාරයක් පැවරලා තියෙනවා. ඒකට අපි මූලික විදිහට මේ කාර්යයේදී සෞභාග්‍ය දැක්ම අපේ මූලික සිද්ධාස්ථානය කියන්නේ ස්ථානීය විදිහට කරගෙන අපි කටයුතු කරමින් සැලසුම් කරමින් තියෙනවා. ඒ නිසා රටේ සංවර්ධනයට පරිසරය කොයි විදිහටද විශේෂයෙන්ම අපි සියලු දෙනාගෙම ඉල්ලා හිටින දෙයක් තමයි පෞද්ගලිකව අපි පරිසරය එක එක්කනට ඕන විදිහට භුක්ති විඳින්න ගියොත් මේක ලොකු අවුලක් වෙන එක නිසා පරිසරයට කියන්නේ ආදරය කරමින් පරිසරය නිසි පරිදි කළමනාකරණය කරමින් සිය පෞද්ගලික ඉඩමක වුණත් භූමි පිහිටීමක් තියෙනවා. ඒ පිහිටීම වෙනස් කරපුවාම ඒ ඉඩම ගැන හිතලා වෙනස් කරාට ඒක සමස්තයට බලපානවා. ඒ නිසා නිසි භූමි කළමනාකරණයක් කරමින් නිසි සම්පත් කළමනාකරණයක් කරමින් සංවර්ධනයට දායක වෙන්නට අපේ අමාත්‍යාංශය සැලසුම් සකස් කරමින් ඉන්නවා. හොඳයි. ඒ ඉදිරිය වෙනුවෙන් ගෙවුණු කාලවකවානු ඇතුළතදී පරිසරය පැත්තෙන් විය යුතු යුතුකම දැන් මේක වහලා දාලා තිබුණා. අමාත්‍යාංශ කාර්යාලය සියල්ල වහලා දාලා තිබුණා. ඒ කාලවකවානු ඇතුළතදී උද්‍යාන පවත්වාගෙන යාමට තිබුණා. ඒ වගේම තවත් අපි දන්නවා මේ උද්භිද උද්‍යාන ඊට අමතරව දැන් දෙහිවල ගත්තා. දෙහිවල සත්ව උද්‍යාන මේ වගේ තැන් පවත්වාගෙන යාම අනිවාර්යයෙන්ම කළ යුතුව තිබෙනවා. රටවහල තිබ්බාට ඒ කාලවකවානුවේ කොහොමද ඔබතුමීලා දියත් උනේ වැඩ පිළිවෙල? ඇත්තට මේ කාලේ ගත්තාම ඉතාමත් සංසුන් කාලයක්. ඒ කාලේ එහෙම පිටට නොපෙනුනාට මේවා සියල්ල මොකද අපි සියලු දෙනාමත් ගෙවල් ඇතුළට කොවිඩ් විසින් අපි හිර කරනු ලැබුවා. ඒ වගේම පරිසරයට නිදහස දුන්නා හැමතැනම හැසිරෙන්නට සතප්සිපාවට නිදහස දුන්නා. ඒ අතරේ අපි දන්නවා අපිට ඇත්තටම මුලින් ලොකු අදහසක් තිබුණේ නෑ මේක කොයිතරම් දුරට මේක දිගට යයිද කියලා. අපි මුලින් හිතුවේ සතියක් වේ දෙකක් වේ කියලා. අවසානයේදී අපි මාස 4ක් වගේ කාලයක් යනකම් නිස්සබ්ද කාලයක් බවට පත් වුණා. ඒ කාලය තුල ඇත්තටම අර රජය විසින් හඳුන්වලා දුන්න නිවසේ සිට වැඩ කිරීමේ කලාව ඒක මම හිතන්නේ ඉතාමත් හොඳින් අපේ අමාත්‍යාංශයේ ගත්ත විශේෂයෙන්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපි සියලු කටයුතු ඔන්ලයින් වලින් අපි කොහොමද කරන්නේ ඒ වගේ ගත්තාම අපට අභියෝගාත්මකව එළියේ ඉඳලා කරන්න බැරි දේවල් අපි සියල්ල ඇතුළේ ඉඳලා සැලසුම් කරා. අපිට මූලික ප්‍රතිපත්ති වශයෙන් අවශ්‍ය මේ කැබිනට් පත්‍රිකා සකස් කිරීම මේ වගේ දේවල් කරා. ඒකම ගත්තාම අපේ නිලධාරීන් අමාත්‍යාංශයේ සියලුම දෙපාර්තමේන්තු වල නිලධාරීන් කිසිම කෙනෙක් ගෙවල් වල හිටියේ නැහැ. බොහොම අතලොස්සක් තමයි සාමාන්‍යයෙන් කාර්යාලගත අය විතරයි ගෙදර හිටියේ. ශේෂ්ත්‍රයේ හිටපු අය වැඩිපුරම ශේෂ්ත්‍රයේ ඉඳලා ඒ කටයුතු කරා. අර අපේ මංජුල කීවා වගේම මේ කාලය තුල වන සංරක්ෂණ අපරාධ, වන අපරාධ, වන ජීවි අපරාධ වැඩි වශයෙන්ම අපි ග්‍රහණයට ගත්ත යුගයක් වුණා. මොකද ඒකෙදි අපිට නිදහසේ සැලසුම් සකස් කරමින් ක්‍රියාත්මක කරන්න පුළුවන් වීම නිසා. අර අමරත් මහත්මයා සමහර තැන්වලදී අම්මාකාරයෙන් ඇඟිල්ල දිගුවීම වුණ අර කළු දිව්‍යාගේ මේ යාමත් වෙන සිදුවීම් එක්ක වනජීවීන් යම් ආකාරයකින් ඒ කාලවකවානුවේදී දඩයක්කාරීන්ගේ වැඩි අවධානයක් යොමු වෙලා සතුන්ගේ ජීවිත අනාරක්ෂිත වීමක් ඒ කාලවකවානුව ඇතුළතදී සිද්ධ වෙලා තිබුණාද? ඒ කාල සීමාව තුළදී අපගේ වැටලීම් මුර සංචාර වැඩි වුණා. මොකද අපේ පරිසරික සංචාර කටයුතු සඳහා යෙදී නිලධාරීන් වැඩි ප්‍රමාණයක් අපිට යොදවන්න පුළුවන් වුණා මුර සංචාර සහ නීති ක්‍රියාත්මක කිරීමේ කටයුතු සඳහා. ඒ නිසා ඒ කාල සීමාව තුළදී අපිට වැටලීම් සංඛ්‍යාව වැඩි වුණා. එතකොට යම් ප්‍රමාණයකින් මිනිස්සු කැලේට යෑමේ යම් ප්‍රවණතාවයක් තියෙන්නේ නැති. නමුත් අපි අර වැටලීම් සංඛ්‍යාව වැඩි වීම නිසා ඒක අපිට සංඛ්‍යාලේඛන වලින් අපිට පේනවා මේ කාල සීමාව තුළ අපි වැඩි ප්‍රමාණයක් නීතිය නිත්‍යානුකූල පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ වැළැක්වීමට කටයුතු කරා කියලා. ඉතින් ඔබතුමා ඔය කළු දිවියාගේ ප්‍රශ්නය ආවා. එතනදී ඇත්තටම ලංකාවේ හැම පැත්තකම මිනිස්සු විවිධාකාරයෙන් මේ වනසතුන් මැරීම සඳහා විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. මේකත් තමයි උගුල් අටවන එක. ඉතින් උගුල් අටවන එක ඇත්තටම ඒක හරිම අමාරුයි. දැන් අපේ නිලධාරීන් වැඩි හරියක් ස්ථානගත වෙලා තියෙන රක්ෂිත කලාප තුල සහ ඒ වගේම අලිමිනිස් ගැටුම පවතින ප්‍රදේශවල අලිමිනිස් ගැටුම පාලනය කිරීම සඳහා. නමුත් අපිට ගම් මට්ටමේ ගිහින් හරිම දුෂ්කරයි මේ තියෙන උගුල් ඒ වගේම වෙනත් උපක්‍රම ඉවත් කිරීම.
ඉතින් මෙතනදී අපි බලාපොරොත්තු වෙන මේක මේ හැම මේ රටේ ජනතාවගේ වගකීමක් තමයි මේ වනජීවි සම්පත ආරක්ෂා කරන එක. ඉතින් මේ පුද්ගලයෙක් දෙන්නෙක් කරන මේ වගේ අනවසර ක්‍රියාවන් නිසා මේ වටිනා වන සම්පත විනාශ වෙලා යනවා. ඉතින් අපි රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ වගේ නීති විරෝධී දේවල් සිද්ධ වෙද්දී විශේෂයෙන්ම මේ වගේ සතුන්ට උගුල් අටවනවා, තොණ්ඩු අටවනවා මේ වගේ දේවල් ගැන අවශ්‍ය තොරතුරු ලබා දෙන්න. මොකද අපගේ දුරකථන අංකයක් තියෙනවා 1992. මේක පැය 24ම විවෘතව තියෙන දුරකථන අංකයක්. ඉතින් ඒ වගේ තොරතුරු ඔබට ලබා දෙන්න කියලා අපි තාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වෙද්දී අපි විශේෂයෙන්ම මේ ලංකාවේ කොටි විශාල යම් සංඛ්‍යාවක් මිය ගියා මේ පහුගිය කාල සීමාව තුළ පහුගිය වසර කිහිපය තුළ යම් අපි දැක්කා මේ වගේ උගුල් වලට අසු වෙලා කොටින් යම් සංඛ්‍යාවක් මිය ගියා. විශේෂයෙන්ම ඉතාමත් අවාසනාවන්ත විදිහට අපිට මේ ඉතාමත් දුර්ලභ මේ සතෙක් කළු කොටිය. හැබැයි ඒක අලුත් විශේෂයක් මොකුත් නෙමෙයි. මේ අපේ ඉන්න පන්තරපාඩු කොටියා කියන විශේෂයෙන්ම යම් වෙනස්කමක් තියෙන්නේ. ඉතින් නමුත් අපි මේ වෙද්දී ඒ සතුන් වැඩිපුර ගැවසෙන ප්‍රදේශවල ඉන්න ජනතාව විශේෂයෙන් තේවතු වල හිමිකාරීත්වය දරන කළමනාකාරය දරන ආයතන සියල්ලම මේ වෙද්දී අපි දැනුවත් කිරීම කරගෙන යනවා මේ සතුන්ට බලපාන මේ උගුල් තොණ්ඩු වගේ දේවල් ඉවත් කිරීමේ කටයුතු ඔවුන් සමග එකතු වෙලා කරන්න. ඉතින් අපිට තමත් හොඳ ප්‍රතිචාර තියෙනවා ඒ ආයතන වලින් අංශ වලින් ඒ වගේම ජනතාවගෙන්. ඉතින් මම බලාපොරොත්තු වෙන ඉදිරියේදී ජනතාවගේ අපිට මේ හොඳ සහායක් ලැබුණොත් මේ වගේ අවාසනාවන්ත සිද්ධීම් ගොහුදුරට අවම කිරීමේ හැකියාවක් අපිට ලැබෙයි කියලා. හොඳයි. ඒ තැන්වලදී අපි දැක්ක සමහර තැන්වලදී සමාජ මාධ්‍ය ඇතුළතදී කියවුනේ මේක මේ පරිසර බලධාරීන්ට වනජීවි දෙපාර්තමේන්තුවට ඇඟිලි දික් කරලා. හැබැයි ප්‍රශ්නේ මුලට ගියොත් කවුද මේ තොණ්ඩු ඇටුවේ? කවුද මේ උගුල් ඇටුවේ? එතෙන්යි අපි ආයුත්තේ. ඒ දේවල් නැති කරන්නට ඔබේ පැත්තෙන් දායකත්වයේ දක්වනවා නම් වනජීවි දෙපාර්තමේන්තුවට Tamanගේ කාර්යභාරය කරන්නට පුළුවන්. ඒ නිසා ඔබේ පැත්තෙන් ලබා දිය යුතු දායකත්වය කර දෙන්න. දැන් ඉදිරියේදී දරුවෝ දැන් මේ කොහොම කාලයක් හිර වෙලානේ හිටියේ යම් ආකාරයකින් ලිහිල් වීමත් එක්ක පොඩි නිදහසක් අපේක්ෂාවෙන් ජනතාව ඉන්නේ. අපි එකින් එක පියවරෙන් පියවර කිව්වොත් උද්‍යාන තුලට පිවිසීමේදී පැමිණෙන්නා වූ පිරිස් අනුගමනය කළ යුතු වැදගත්ම ක්‍රමවේද වැදගත්ම අනිවාර්ය අංග මොනවාද කියන දේ අපි පැහැදිලි කරලා දුන්නු. ඔව් ඇත්තටම දැන් සියලුම උද්‍යාන විවෘත වෙලා තියෙනවා. ඉතින් සංචාරකයන්ට මේ උද්‍යාන වලට ඇතුළු වීමේ හැකියාව තියෙනවා. හැබැයි මෙතනදී තමන්ගේ පෞද්ගලික වාහනයකින් එනවනම් ඒ වාහනේ ආසන සංඛ්‍යාවට මගින් සංචාරකයන් පමණයි ඇතුළත් කරගන්නේ. ඒ වගේම ඔබ සෆාරි ජිප් එකකින් එනවනම් ඒ එතනදී ආසන සංඛ්‍යාව සඳහා පමණයි සංචාරකයන් ඇතුළු කරගන්නේ. ඒ සෆාරි ජිප් සම්බන්ධයෙන් යම් ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරනවා. ඔව් අපි ඇත්තටම උද්‍යාන විවෘත කිරීමට පෙර හැම අංශයක්ම දැනුවත් කරා. විශේෂයෙන්ම අපේ නිලධාරීන් කොහොමද මේ සෞඛ්‍ය ආරක්ෂිත මේ සංචාරකයන් අතුල් කරන්න කියලා. ඊළඟට අපි සෆාරි ජිප් රථ රියදුරන් අපි දැනුවත් කරා කොහොමද සෞඛ්‍ය ආරක්ෂිතව මේ ජිප් රථයේ සමන්විත වෙන සංචාරකයන් උද්‍යාන තුළ සෞඛ්‍ය ආරක්ෂිතව රැගෙන යන්න කියලා. ඊළඟට අපි අපිට ඉන්න ජනතාව සහ විශේෂයෙන්ම හෝටල් හිමියනුත් අපි දැනුවත් කරා කොහොමද සෞඛ්‍ය ආරක්ෂිතව මේ තමන්ගේ හෝටලයට එන සංචාරකයන් නවත්තලා කොහොමද උද්‍යානය වෙත යොමු කරන්න කියලා. ඉතින් දැනුවත් කිරීමේ කටයුතු කරන් යන ඒ වගේම අපි විශේෂයෙන් සෆාරි ජිප් රථයක් ගත්තොත් ඒක විශේෂයෙන්ම ඒකේ තියෙන්න ඕන සංචාරයක් විසින් බැහැර කරන කසර දමීමට ආවරණය කරපු කසර භාජනයක්. ඒ වගේම ජිප් රථය විසබීජ හරණය කරන්න ඕන. ජිප් රථයේ අවශ්‍ය විසබීජ හරණ දියර තියෙන්න ඕන. ඒ වගේ උපක්‍රම අපි හඳුන්වා දීලා තියෙනවා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව. ඒ වගේම උද්‍යානය ඇතුළට සංචාරයක් එද්දී මුලින්ම තමන්ගේ දැස් යදීමේ අපි පහසුකම් සපයලා තියෙන හැම උද්‍යාන පිවිසුමකම ඒ වගේම නියමිත දුර පරතරය පවත්වාගෙන යමින් තමන්ගේ ප්‍රවේශ පත්‍රයම දී ගන්න ඕන. ඒකම තමන්ගේ පැමිණීම සටහන් කරගන්න. මොකද අපිට ඇත්තටම ඒකත් ඉතා වැදගත් වෙනවා. අපි කවුද මේ සංචාරක උද්‍යානට ඇතුළු වුණේ? කොහෙන්ද ආවේ? ඒ තොරතුරු. ඒ තොරතුරුත් ඔබ ඒ ලේඛනවල සටහන් කරන්න ඕන. යම් යම් අපහසුතාවයන් එයි. මොකද මේක හැබැයි අපිට වැදගත් වෙන්නේ මේ රටේ සෞඛ්‍ය ආරක්ෂිතව මේ කොවිඩ් සංගතය නැවත හිසෝසවන නොදී මේක පාලනය කරගන්නනේ. ඉතින් ඒ වගේම අනිවාර්යයෙන්ම උද්‍යානට ඇතුළු වෙද්දී මුඛාවරණ පැළඳලා එන්න ඕන. ඒ වගේම තමන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කරන්න අපේ නිලධාරීන්ට අවශ්‍ය අවස්ථාව දෙන්න ඕන. ඉතින් මේ සියලු සෞඛ්‍ය ආරක්ෂිත උපක්‍රම භාවිත කරලා තමයි අපි උද්‍යානය තුළට සංචාරකයන් ඇතුළු කරන ලබන්නේ. ඒකම මම අර කලින් කිව්වා වගේ ඔන්ලයින් මාර්ගයෙන් ප්‍රවේශ පත්‍ර ළඟන අයට බැහැලා පෝලිං වල ඉඳන් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒ අයට උද්‍යාන පිවිසීමේදී උෂ්ණත්වය පරීක්ෂා කරලා බලලා
අපි ඇතුළත් කරනවා ඉතාමත් කෙටි කාලයක් තුළදී. ඔව්. දැන් මාර්ගෝපදේශකයෙක් නැතුවනේ යන්නේ. ඔව්. මැදදී මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ආරක්ෂිත ක්‍රමවේද සකස් ඔව් ඇත්තටම අපේ අවශ්‍ය උපදෙස් උද්‍යාන මුලස්ථානයේදී ඇතුල් වීමේදී ලබා දෙනවා. ඒකම අපේ වාහන නිරන්තරයෙන්ම ඇතුලේ මුර සංචාර කරනවා. ඒ වගේම අපේ නිලධාරීන් යම් යම් ස්ථානවල රඳවලා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී සංචාරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. හැබැයි ඒ අපි දෙන උපදෙස් වලට සංචාරයෙන් අනුගත වෙන්න ඕනේ. ඒකත් හරි වැදගත්. මොකද ජිප් රථ යන මාර්ග තියෙනවා. ඒ වගේම බහැර ඕෆ් රෝඩ් යනවා කියලා සමහර අය ඒකත් නොදවංශයක් කරගෙන ඒ වගේ දේවල් නොකර ඒ වගේම නිශ්චිත ස්ථානවල අර උද්‍යානයේ බහින්න දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් කරන්න එපා කියලා අපි තමත් කාරුණක ඉල්ලා සිටිනවා. ඉතින් සෞඛ්‍ය ආරක්ෂිතව සහ තමන්ගේ ආරක්ෂාවෙන්ම වනසතුන්ගේ ආරක්ෂාවත් සලසගනිමින් තමන්ට උද්‍යාන තුළ ඒ පරිසරය නිදහසේ භුක්ති විඳීමේ හැකියාවක් තියෙනවා මේ වෙද්දි ජාතික උද්‍යාන තුළ. හොඳයි. අපි එකින් එක පියවරෙන් පියවර ඔබට පැහැදිලි කරන්නේ උද්‍යාන වලට යන්නට ඔබ දැන් කැමැත්තෙන් ඉන්නවා මේ සීමා වෙලා මාස 3කට ආසන්න කාලයක් සිටි නිසා. හැබැයි යන විට ඔබ අනුගමනය කළ යුතු ක්‍රමවේද මොනවද කියන දේ බොහොම පැහැදිලිව කිව්වා. ඒවට අනුගතව තමයි මේ හැමදේම සිදු විය යුත්තේ. කෙටි විරාමයකට යමු. විරාමයෙන් පසු අපි අලුත් කතා කරමු. තාත්තේ බලාපොරොත්තු අතෑරිය සුන්දර. ඔයාගේ දුව මගේ දුව තමා. මේ සල්ලි ටිකක් අරන් ගන්න. දුව රටේ යවන්න. ජෙරුගෝ සිරිදාස වාර. සිරිදාස. අර සල්ලි තිබුණට දුන්න නෙමෙයි නේද? ළඟදී ලොතරැයක් තමා ඇතුණා. ලොතරැයිය. ලග්න වාසනාව. රාසි අදිෂ්ඨම. දුවගේ ලග්නය තමයි ගත්තේ. 2020 පාර්ලිමේන්තු මැතිවරණට ඉදිරිපත් වන අපේක්ෂක ඔබ වෙනුවෙන් ලේක් හවුස් වෙතින් වර්ණ පිටුවටක පත්තරයක්. ලේක් හවුස් ජාතික පුවත්පත් සමග ශ්‍රී ලංකා පුරා බෙදා හැරීම නොමිලේ. සේවා රැසක් නොමිලේම ලබා ගැනීමට කතා කරන්න අපට. අපි අපේ වැඩ නතර කළා. ගමන් බිමන් නතර කළා. සාද සංවාද නතර කළා. අපි රට වෙනුවෙන් නතර වුණා. රට වෙනුවෙන් නතර වුණු අපට දැන් ආපහු පෙරට යන්න වාසනාව ඇවිත්. ඔබේත් රටේත් ඉදිරි ගමනට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. අප අද කතා කරමින් සිටින්නේ පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යාංශ අතිරේක ලේකම් මෙහෙයුම් කුමාර වීරසේකර ලේකම්තුමිය සහ ඒ වගේම අධ්‍යක්ෂ මෙහෙයුම් වනජීවී දෙපාර්තමේන්තු මංජුලා අමරරත්න මහතා සමගින් උද්‍යානවලට ප්‍රවේශය COVID-19 ඇතුළතදී උද්‍යාන පවත්වාගෙන යාම ඒ වගේම අමාත්‍යාංශයේ මේ මොහොතේදී සකස් වී ඇති විද්‍යාත්මක පදනම එතනින් පසු මේ වන විට පරිසරයේ තත්ත්වය මේ COVID-19ත් එක්ක යලි කොහොමද උද්‍යාන විවෘත වෙන්නේ ඒ විවෘත වන උද්‍යාන ඇතුළතදී ඔබේ දායකත්වයේ සංචාරකයන් විදිහට කොයි විදිහට සිද්ධ වෙන්න ඕනේ කියන තැන තමයි අපි කතා කළේ. පරිසරයට COVID-19 අදාළ වුණේ නැහැ. ජනතාව අපි සීමා වෙලා නිවෙස් වලට උනේ. හැබැයි එක ප්‍රශ්නයක් තිබුණා නොවිසඳුණු ජනතාවට එළියට එන්න සිද්ධ වෙච්ච. ඒ තමයි අලිමිනිස් ගැටුම කියන දේ. අපි හැමදාම කතා කරනවා. අපි ප්‍රවෘත්ති වලින් දැක්කා COVID-19න් මොන සීමා දාලා තිබුණත් වනාලි පහර දීම් වලට ලක් වුණු මිනිස්සු හිටියා. තාමත් මේ ප්‍රශ්නය තීඩිතුරක් නැති ප්‍රශ්නයක් වෙනවද? දැන් සුබවාදී තැනකට යන්න පුළුවන්කමක් තියෙනවද? ඇත්තටම අපේ රටේ ප්‍රධාන ප්‍රශ්න අතරට මේ අලිමිනිස් ගැටුම කියන එක දැන් ස්ථාවර ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේ කොවිඩ් කාලය තුල ගත්තාම ඕකේ අලිමිනිස් ගැටුමේ කාරණා දෙකක් වෙනවානේ. අලි විශාල ප්‍රමාණයක් මිය යනවා. ඒ වගේම මිනිසුන්ගේ මිය යනවා. ඒත් එක්කම වගාව හානි වෙනවා, නිවාස හානි වෙනවා. ඒ වගේ කාරණා වෙනවා. ඒකට මේ කොවිඩ් කාලය ගත්තාම අපිට සංඛ්‍යාලේඛන තොරතුරු අනුව 40%කින් පමණ මේ දෙකම අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ මිනිස් මරණත් අඩු වෙලා තියෙනවා, අලි මරණත් අඩු වෙලා තියෙනවා. හානිත් යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. මේකට ගත්තාම මේ මිනිස් මරණ සහ අලි මරණ අඩුවීමේ එක ගත්තාම මිනිස් ක්‍රියාකාරකම් අඩුවීම. ඇත්තටම සංඛ්‍යාලේඛනයක් විදිහට කියනවා නම් ගිය වසරේදී පහුගිය වසරේදී වනාලි මැරිලා තියෙනවා 385ක්. ඒ කියන්නේ අපි දවසකට එක අලියෙකුට වැඩිය මේ ගිහිල්ලා තියෙනවා. බොහොම අපිට ඒ පිළිබඳව කතා කරනකොට මහත් විදිහට වේදනාකාරී වෙනවා. ඒ වගේම වේදනාකාරී වෙනවා අපේ ජනතාවගෙන් 114ක් 116කට ආසන්න ප්‍රමාණයක් ගිය අවුරුද්දේ. ඒකෙන් ගත්තාම වන අලින්ගෙන් ඇත්තටම ස්වභාවිකව මිය ගිහිල්ලා තියෙන්නේ 30කට වගේ ආසන්න ප්‍රමාණයක්. එතකොට ගත්තාම ඉතිරි මරණ සියල්ලම එක්ක
පක්කපටස් එහෙමත් නැත්නම් වෙඩි තියලා එහෙමත් නැත්නම් වස දීලා එහෙමත් නැත්නම් කෝච්චියකට ආවෙලා ඒ වගේ විවිධාකාර දේවල් වලින් තමයි මොකද අලියා කියන්නේ අපේ ආසියානු මේ අලියා කියන්නේ අපේ රටේ අනන්‍යතාවයක්. එතකොට අපේ ක්‍රියාකාරකම් නිසා ඒ විදිහට අලියා විනාශ වෙනවා. අනික් පැත්තෙන් ගත්තාම නැති වෙච්චි අපේ පුරවැසියන්ගේ ජනතාවගේ විශේෂයෙන්ම ග්‍රාමීය පිටිසර ප්‍රදේශවල ජනතාව මේ නැති වෙන්නේ. එතකොට ඒ කණ්ඩායම දිහා බලපුවාම ඒ මරණ වලින් 80ක් විතර මේක ජනතාව ඇත්තටම දැනුවත් වෙන්න ඕන කාරණයක්. 80ක් විතරම මිය ගිහිල්ලා තියෙන්නේ එක්කෝ රාත්‍රී කාලයේ එළියට ගිහිල්ලා එහෙමත් නැත්නම් අනවසරෙන් වනයන් ඇතුළට ගිහිල්ලා එහෙමත් නැත්නම් බීමත්ව ගිහිල්ලා අඳුරේ ගිහිල්ලා ඒ වගේ සිද්ධීන් එක්ක වළක්වා ගත හැකිව තිබුණු කාරණාවලින් තමයි මේ මියගියගේ සංඛ්‍යාව තියෙන්නේ. ඒක නිසා අපි දැනට තියෙන මේ ප්‍රශ්නය ගත්තාම විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා මේ පහුගිය දවසක අමාත්‍ය මණ්ඩලයේ පවා සාකච්ඡා කරලා තිබුණා මේ අලි මිනිස් ගැටුමට විශේෂ විසඳුම් අපි හොයන්නට ඕන කියලා. ඒකේ දැන් අපි මේ වෙලාවේදී සතුටින් කියනවා එකක් අපි නව නිපෙම් වලට මේ වෙලාවේ අපි යොමු වෙමින් තියෙනවා. මේ වෙනකොටත් කුරුණෑගල ගල්ගමුවේ අපි අත්හදා බලමින් යනවා මේ හඬ ගත්තාම මේක අපි දන්නවා මේ අලියට ගලියා ගැන කතා කරනකොට ලොකු කන් දෙකක් ගැන කතා කරනවානේ අපි. එතකොට ලොකු කන් දෙකෙන් අපි කොච්චර දුරට මේ අලියාගේ තීව්‍ර විදිහට ඔහුට මේ sannivedanaya කරගැනීමේ හැකියාව තියෙනවද කියලා. එතකොට අපි අහලා තියෙනවා මීමැසි හඬ එක්ක අලි බොහොම අකමැති හඬට කියලා. අන්න ඒ හඬට සමානව අපි මැෂින් එකක් දැන්ට නිර්මාණය කරලා අපේ ඉංජිනේරුවරයෙක් විසින් මනතුංග කියලා ඒක අපි මේ දවස්වල අත්හදා බලාගෙන යනවා ගල්ගමුව ප්‍රදේශයේදී. ඒකේ සාර්ථක ප්‍රතිඵල මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඊට වැඩි අපි සතුටෙන් කියනවා මේ වෙනකොට නවනිපෙම් කොමිසම තියෙනවා ලංකාවේ. ඒක නවනිපෙම් කොමිසම හා එක් වෙලා අපි ජනතාව විසින් දීලා තියෙනවා විවිධාකාර නවනිපෙම් කොමිසමට. ඒවා මේ වෙනකොට අපි සාකච්ඡා කරමින් කොමිසම එක්ක ඒකාබද්ධව යනවා. විශේෂයෙන්ම අලි මිනිස් ගැටුමට අපි කොහොමද විසඳුම් හොයන්නේ කියන එක පිළිබඳව. මොකද දැන් අලියා ගත්තාම විදුලි වැටෙන් අපිට පාලනය කරගන්න බැරි මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් ජනතාවට රිලවුන්ගේ වඳුරන්ගේ කරදරෙත් බොහොම තියෙනවා. අපි ඒ සඳහා නවනිපියම් වලින් ජනතාවගේ සහාය අරගෙන වඩා සුදුසු ක්‍රමවේදයන් එළි දක්වන්නට මේ වෙනකොට මූලික සැලසුම් සකස් කරමින් ඉන්නවා. හොඳයි. දැන් අලි වැට පිළිබඳව කතා කළ යුතුයි. මංජුල අමරරත්න මහත්තයත් එක්ක අපි ඒ දවස්වල දිගින් දිගට මේ පිළිබඳව කතා කළා. අලි වැට නඩත්තුව දැන් හරි විදිහට සිද්ධ වෙනවද මේ කියන නව නිෂ්පාදනත් එක්ක පාලනයට අමතරව? ඔව් අලි වැට නඩත්තු කිරීමේ කටයුතු මේ වෙද්දී අපිට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහායයෙන් තමයි කරගෙන යන්නේ. ඒ නිලධාරීන්ගේ සහාය අතුව අපි ඉතාමත් හොඳින් නඩත්තු කටයුතු කරගෙන යනවා. පසුගිය කොවිඩ් වසංගත කාල සීමාවේ රට වහලා තිබ්බට ඒ වගේ කටයුතු වල අපි නැවතීමක් සිද්ධ වුණේ නැහැ. අඛණ්ඩව ඒ කටයුතු සිදු කරගෙන පැවතුණා. නඩත්තු කටයුතු බොහෝ දුරට සාර්ථක කරනවා. හැබැයි සමහර වෙලාවට මේක වනජීවි දෙපාර්තමේන්තුවරත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවරත් විතරක් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. අපි දන්නවා සමහර වෙලාවට වැවක් අයින්න තියෙන වැටේ කම්බි ටික එකට ගැට ගහලා තමයි මිනිස්සු සමහරට නාන්න ඇතුල් වෙන්නේ. ඇතුල් වෙලා ඒක එහෙම්ම තියෙදි තමයි ආපහු යන්නේ. සමහර අවස්ථාවල අපි දකිනවා දැන් වැටෙන් ඇතුළට කැලේට මේ හරක් ඇතුල් කරන්න කරුවක් තියලා කම්බි ටික උස්සලා තමයි ඇතුල් කරන්නේ. ඇතුල් කරලා හැබැයි අඩුම ගානේ තමන් ඒක යථාර්ථයට සකස් කරන්නවත් කිසිම උනන්දුවක් නැහැ. එතකොට එතනින් දැන් ආපහු වැට අක්‍රිය වෙනවා. ඒ වගේම සමහිතාමත් කනගාටුදායක දේවල් තියෙනවා. අනවසර ක්‍රියාවලට වැලි අදින්න අනවසරෙන් ඒ වගේ අවස්ථාවලදී වැට පෙරලලා වාහන තුරු කරන අවස්ථා තියෙනවා. ඉතින් අපි කොච්චර එකතු වෙලා කරත් ඒ වගේ අවස්ථාවලදී හරිම අමාරුයි අපිට මේ වැට නිසියාකාරව නඩත්තු කරගන්න. ඒ වගේම මේ වැටවල් ගහන්නේ අපි අලි වෙනුවෙන් වගේම ජනතාව වෙනුවෙන්. ජනතාව ආරක්ෂා කරගන්න. ඉතින් ඒක මේ රාජ්‍ය නිලධාරීන් සතු වගකීමක් වගේම ජනතාවගේ වගකීමක් තමයි මේක නිසියාකාර නඩත්තු කරන්න යම් උදව් උපකාර කරන එක. අපි යම් වැඩපිළිවෙළ සකස් කරලා තිනවා ජනතාවත් එක්ක ග්‍රාම ධර්ම මහතුරු ඒ වගේම කෘෂි නිෂ්පාදන පරිශන සහකාර මහතුරු ඒ වගේම අපේ වනජ නිලධාරීන් ප්‍රාදේශීය ලේකම්තුමාලා මේ සියල්ල එකතු වෙලා මේ අලි මිනිස්කට වම කිරීමේ යම් කමිටු පිටවල ක්‍රමවේදයක්. ඉතින් මේකට ජනතාවගේ සහායත් අනිවාර්යෙන් අපිට ලැබෙන්න ඕන.
අපි මේ ප්‍රශ්නය හැමදාම කතා කරනවා සහ මිනිසුන් මියනවා අලි මියනවා මේ ප්‍රශ්නෙට ඉතා ඉක්මන් විසඳුමක් ලැබේවියයි අප විශ්වාස කරනවා. අර උද්‍යාන පිළිබඳ කතා කරනදී අපිට මගහැරුණු කාරණයක් තිබුණා. උද්‍යාන ඇතුළු කරනකොට සීමා වෙච්ච ප්‍රමාණයක් තියෙනවද? දවසට ප්‍රමාණයක් තියෙනවද? නැත්නම් දවසට මෙච්චර ප්‍රමාණයක් පමණයි උද්‍යාන වලට ඇතුළු කරන්න කියලා සීමාවක් තියෙනවද? ඔව් ඇත්තටම අපිට දැන් මේ සෞඛ්‍යාරක්ෂිත උපක්‍රමත් එක්කනේ මේක අනුගත වෙලා අපිට යන්න වෙන්නේ. ඉතින් මේ උපක්‍රම භාවිත කළ යද්දී අපිට අර කලින් යම් සංචාරන ප්‍රමාණයක් යවුවා නම් ඒ ප්‍රමාණයම අපිට ඇතුළු කරන්න අමාරුයි. මොකද උද්‍යාන මුලත් අද ප්‍රවේශ පත්‍ර දෙද්දී සෞඛ්‍යාරක්ෂිත උපක්‍රම භාවිත කරන්න වෙනවා. ඒ නිසා අපිට සෞඛ්‍ය අංශ වලින් ලැබිච්ච උපදෙසුත් අනුගමනය කරමින් අපි කලින් උද්‍යානයට ගිය දේශීය සංචාරකයන් ප්‍රමාණයෙන් අර්ධයක් තමයි මේ වෙද්දී අපි අතුරත් කරන්නේ. ඉතින් ඒ වෙද්දී යම් අපහසුතාවයන් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් යාල වගේ ජාතික උද්‍යානවල සතියන්තයේදී විශාල ප්‍රමාණයක් එනවා. හැබැයි අපිට අතුරත් කරන්නේ අපි මේ වෙද්දී වාහන 150යි. උඩ බලව ගත්තත් වාහන 150යි දවසකට අතුරත් කරන්නේ. ඉතින් යම් අවස්ථාවලදී තමත් කලාතුරකින් ඒ ප්‍රමාණය ඉක්මවා ගිහි අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම යාල වගේ. ඉතින් ඒ වගේ අවස්ථාවලදී අපිට ඉතුරු ගාය හරවලා යවන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි ළඟ තියෙනවා අපේ වෙබ්සයිට් එකට ගියොත් වනජීවි දෙපාර්තමේන්තුවේ www.dwc.gov.lk මේකේ තියෙනවා vehicle traffic කියලා. එතනදී පෙන්눔 කරනවා මේක දැන් මේ වෙද්දි උද්‍යානයට වාහන කීයක් ඇතුල් කරාද කියලා. ඒක බලාගෙන කවුරු හරි තීරණය ගන්න පුළුවන් දැන් මේක උපරිම සීමා ළංඝනය කිට්ටුවේ අපි ගිහින් තේරුමක් නැහැ කියලා. ඒ වගේ මේක ඇප් එකක් විදිහට තමන්ගේ ජංගම දුරකථන භාගත කරලා නිතර උද්‍යානවල යන එක්කෙනෙක් නම් ඒක දිගටම තමන්ට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේ හැබැයි මම ඒක කිව්වේ කලිනුත් ඒ අපහසුතාවයට ලක් වෙන්නේ නැහැ තමන් ඔන්ලයින් මාර්ගයෙන් ප්‍රවේශ පත්‍ර ලබා ගත්තොත්. මොකද එතකොට අපිට එයාව බැහැලා අත් සෝදන්න ඊළඟට පෝලිං වල ඉඳලා ටිකට් ගන්න අවශ්‍ය නැහැනේ. එයාට උෂ්ණත්ව පරීක්ෂා කරලා ඍජුවම උද්‍යානට අතුල් වෙන්න පුළුවන්. ඉතින් මේ යම් යම් දුෂ්කරතා ඇති වෙන්න පුළුවන් මේ සෞඛ්‍යාරක්ෂිත උපක්‍රමත් එක්ක අපි උද්‍යාන වලට ප්‍රවේශ වීමේදී මම ඉතින් සංචාරකයන් ඉල්ලා සිටිනවා ඒවටත් බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න. මොකද අපිට මේ සෞඛ්‍යාරක්ෂිත උපක්‍රමත් අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න වෙනවා මෙතනදී. සංචාරක බංගලා සම්බන්ධයෙන් කොහොමද ප්‍රතිපත්තිය? ඔව් සංචාරක බංගලාවලදී අපි ජුලි 1 වෙනිදා ඉඳන් සංචාරක බංගලා නැවත සංචාරකයන් සඳහා විවෘත කරනවා. මෙතනදී මාර්තු 15 ඉඳන් මාර්තු මාසයේ සහ අප්‍රේල් මාසයේ සංචාරක බංගලා වෙන් කරපු අය ඉන්නවා. ඒ අයට ප්‍රමුඛතාවය දෙනවා. ඔව් ඒ අයට අද දවසේ ඉඳන් අද දවසේ අපි සියලුම දෙනා දරුණු දීලා තියෙනවා. අද දවසේදී උද්‍යානය සංචාරක බංගලා වෙන් කරගත් අය දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් ඔවුන්ට පුළුවන් ඉදිරි එයට අපි දෙසැම්බර් 31 දක්වාම අපි අවස්ථාව දීලා තියෙනවා. තමන් කැමති දවසක් වෙන් කරගෙන යන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය පහසුකම් අද දවසේ අපේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යය සලසලා තියෙනවා. ඒ අයට මේ මාසයේ ඇතුළත අද කාට හරි දෙන්න බැරි වුණා නම් ඒ අයට පුළුවන් මේ මාසයේ ඇතුළත ඇවිල්ලා තමන්ට කැමති සංචාරක බංගලාවක් නෙමෙයි තමන් වෙන් කරපු සංචාරක බංගලාව කැමති දවසකට දාගන්න පුළුවන් දෙසැම්බර් 31 වෙනකම්. ඒ වගේම අනිත් අයට පුළුවන් අනිත් මාස විශේෂයෙන්ම අගෝස්තු මාසයට යන්න බලාපොරොත්තු වෙනවා නම් වෙනදා ක්‍රියාත්මක වෙච්ච ක්‍රමයට මාසේ පළවෙනි සමත තමයි අපි වෙන් කිරීම පටන් ගන්න. ජූලි මාසේ 6 වෙනිදා උදේ ඉඳන් අපි බුකින් පටන් ගන්නවා අගෝස්තු මාසය සඳහා. හොඳයි. සංචාරක බංගලා සඳහා ඒ වගේම උද්‍යාන සඳහා ඇතුළු වීමේදී ක්‍රමවේදය අපි පැහැදිලි කළා. සමසිතින් ඉවසාගත යුතුයි. ඒ වගේම දීලා තියෙනවා තාක්ෂණික වශයෙන් පරීක්ෂා කරන්නට උද්‍යාන තුලදී කොයි ආකාරයෙන් උද්‍යාන වලට පැමිණීම සඳහා වෙන් කරන ලද ප්‍රමාණය සහ පැමිණ දැනට ඉන්න ප්‍රමාණය. ඒ නිසා තාක්ෂණය පාවිච්චි කරලා ඒ දේවල් බලලා ඔබ කටයුතු කළ යුතුයි. නැත්නම් නිලධාරීන්ට යම් ආකාරයකින් අනිසි මැදිහත් වීම කරන්නට යන්න එපා. මෙතන ගිහිලා කලබල කරන්නට යන්න එපා. මේකට ක්‍රමවේදයක් හදලා තියෙන්නේ. ඊට අනුගතව තමයි ඔබට උද්‍යාන වලට ඇතුල් වෙන්න පුළුවන්. අවසාන වශයෙන් මේ ලේකම්තුමිනි අර හරිත දීප වැඩසටහන අපි මතක් කරගත්තොත් එහෙම රුක් රෝපණ ව්‍යාපෘති ඕනෑ තරම් අපේ රටේ තියෙනවා. සමහරලාට අපි දන්නවා පැල මිලියනයයි 2යි කියලා මාධ්‍ය තුලදී නිරන්තර ප්‍රතිචාර දවා දෙමින් ප්‍රචාර ලබා දෙමින් හිටවුවට පස්සේ පැලේ හිටවල සතියකින් දෙකකින් බලනකොට මේවා සාර්ථක වුණාද කියන ප්‍රශ්නක් තියෙනවා. දැන් හරිත දීප වැඩසටහන හරහා නිරන්තරයෙන් රුක් රෝපණයට ලොකු දායකත්වයක් දක්වනවා සහ අපි පාරිභෝජනය කරන පරිසරයට යම් ආකාරයේ වටිනාකමක් දෙන්න උත්සාහ කරනවා. අපි ඒ ගැන ටිකක් කතා කරමු. ඇත්තටම සතුටුයි කියන්න මම සන්තෝෂයි හරිත දීප වැඩසටහන ගැන මේ වෙලාවේ ඔබ යොමු වීම පිළිබඳව.
අපි වයම පළාතේ මම ඒවකට සම්පකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් විදිහට ඉද්දී විශේෂයෙන්ම සම්පකාර ව්‍යාපාරය කියන්නේ ඉතාමත්ම සංවිධානගත දැවැන්ත ව්‍යාපාරයක්. මේ ව්‍යාපාරය හරහා අවුරුදු 3කින් වයම පළාත තුළ ගස් මිලියනයක් දසලක්ෂයක් අපි හිටවනා කියන ඉලක්කයක් අරගත්තා. ඒකට ඇත්තටම අපි නම දුන්නා හරිතදීප උක්ෂලතා සංවර්ධන වැඩසටහන කියලා. ඒ නම ඇතුළෙම ලොකු කතාවක් අපි කියනවා. මොකද හරිතදීප උක්ෂලතා සංවර්ධන වැඩසටහන විදිහට මේක හැඳින්වුවේ අපි හුඟක් වෙලාවට රුක් රෝපණය කරනවා. රුක් රෝපණය කරලා එතනින් එහාට අපි මේ පැල කරපු පැලය දරුවෙක් හා සමානයි. ඒ පැලය ගැන නැවත අපි නඩත්තු වැඩසටහනක් යන්නේ නැහැ. මේ නඩත්තුවක් යන්නේ නැති නිසා අපි මේක එක කොන්දේසියක් දැම්මා. අපි මේ හිටවන පැලය අද හිටවන පැලය අපි මේක අතාරින්නේ එක්කෝ වසර 3ක් ගියාට පස්සේ එහෙමත් නැත්නම් වැඩි වෙන මිනිසුකගේ උසට හා සමානව පැලේ වර්ධනය වුණාට පස්සේ එතකොට මේ වැඩසටහනත් එක්ක අපි ගිහිල්ලා ඉවරලා මේ වෙනකොට සන්තෝසයි කියන්නේ වයම් පළාතේ සජීවී පැල ලක්ෂ 2.5කට ආසන්න ප්‍රමාණයක් හිටවල තියෙනවා. ඒකෙන් ඇත්තටම ජනතාවට දෙන පණිවිඩය තමයි අපිට ඒ කියන්නේ සියල්ල මුදල මැද රැඳිලා ඉන්නවා කියන එකෙන් බැහැර වෙලා ගත්තාම මේ පරිසරයට ජීවිතයට අපිට බොහෝ දේවල් එකතු කරන්න පුළුවන්කම තියෙනවා. මම විශේෂයෙන්ම මතක් කරන්න කැමති අද මම මෙතන ඉන්නේ වනජීවි පරිසර හා වනජීවි සම්පත් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මෙහෙයුම් විදිහට. ඒතකොට ඔබතුමා මෙතන අද නිවේදක විදිහට අපි එක්ක ඉන්නවා. මගේ තනතුරට අනුප්‍රාර්ථිකයෙක් ගේන්නට පුළුවන්. ඔබේ තනතුරට අනුප්‍රාර්ථිකයෙක් ගේන්න පුළුවන්. රටේ ජනාධිපතිතුමාට අනුප්‍රාර්ථිකයෙක් ගේන්න පුළුවන්. හැබැයි රටේ පුරවැසියාට අනුප්‍රාර්ථිකයෙක් ගේන්න බෑ. ඒ කියන්නේ ඔබ විසින් ඔබේ රටේ තියෙන අපි පුංචි කාලේ ඉගෙන ගන්නකොට කාරණා දෙකක් කියනවා. ඔබ ලොකු වුණාම කවුරු වෙන්නද කැමති කියලා අහනවා. ඒත් එක්කම ගත්තාම අපි කියනවා තව අනිත් පැත්තෙන් යහපත් පුරවැසියෙක් බිහි කරනවා කියලා. එතකොට දොස්තර කෙනෙක් වෙන්න, ගුරුවරයෙක් වෙන්න ප්‍රාර්ථනා කරන ගමන් තව ඒ හා සමානවම ප්‍රාර්ථනා කරනවා යහපත් පුරවැසියෙක් වෙන්න. මෙන්න මේ පුරවැසියාට අනුප්‍රාර්ථිකයෝ නැහැ කියන එක අපි තේරුම් ගන්න ඕන කාරණයක්. කොලයක් ළමෙක් ටොපියක් කාලා බිම දැම්මොත් ඒක ඒ පුරවැසියාගේ නැත්තම් දරුවාගේ ඉඳලා වැඩිහිටියාට තරුණයාට මේ සියලු දෙනාටම යුතුයකම තියෙනවා. නිසා අපි සියලු දෙනාම පුරවැසි යුතුයකම ඉටු කරනවා නම් පුරවැසියාගේ යුතුයකම ඉෂ්ට කරනවා නම් මේ පරිසරය ආරක්ෂා කරන එක හරිම සරලයි, හරිම සුන්දරයි. ඒත් එක්කම තව පුංචි පණිවිඩයක් මේ හා සමානව මම කියන්නට ඕන. දැන් අපි මේ වෙනකොට සියලු උද්‍යාන විවෘත කරලා ගත්තාම මෙතනදී අපි කතා නොකරපු සත්තු උද්‍යාන, ජාතික උද්භිද උද්‍යාන ඒ සියල්ල මේ සමග අපි සිංහරාජ වගේ දේවල් විවෘත කරගෙන යනවා. හැබැයි අපි මේ යන පුංචි දුවදරුවන්ගෙන් වැඩිහිටියන්ගෙන් මේ කාර රැල්ලට යන්නේ නැතුව පරිසරය විඳින්නට අපි හුඟක් වෙලාවට කුරුල්ලෙකුගේ ක්‍රියාකාරකමක් කියන්නේ අනික් සත්තුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ මූලික අවබෝධයක් එක්ක ගියොත් එහෙම මම හිතන්නේ මේක සුන්දරව රස විඳින්නට පුළුවන්. ඒ පණිවිඩය අපි ඔබට දෙනවා. මේ වෙලාවේ රැල්ලට යන්නේ නැතුව සෝබාදහම විඳින්නට යන්න කියන ඉල්ලීම ලේකම්තුමී කරනවා වගේම උද්‍යාන සංචාරක බංගලා මේ වෙද්දී ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව පැහැදිලිව දැනුවත් කරා. ඒ සියලු ක්‍රමවේදවලට අනුගතව වැඩ කරන්න ඔබේ පැත්තෙන් ලබා දිය යුතු දායකත්වය ලබා දෙන්න කියන ඉල්ලීම අපි කරනවා. අද දවසේ අපි කතා කළේ පරිසර සහ වනජීවි සම්පත් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමී මෙහෙයුම් කුමාරි වීරසේකර ලේකම්තුමිය සහ වගේම අධ්‍යක්ෂ මෙහෙයුම් වනජීවි දෙපාර්තමේන්තුවේ මංජුල අමරරත්න මහතා සමගින් බොහොම ස්තුතියි. සහ මේ දැනුවත් කරන ලද කියන ලද කාරණාවලට අනුගතව ඔබේ පැත්තෙන් සහයෝගය දෙයි කියලා අපි විශ්වාස කරනවා. හෙට හම්බෙමු. ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම යහපත් නිරෝගී දවසක්. ආයුබෝවන්.